අපි යාන්ත්‍ර විද්‍යාවේ ඒකතල බලපද්ධතියක සම්ප්‍රයුක්තය හොයන හැටි තමයි අවසාන පාඩමේ ඉගෙන ගත්තේ. දැන් එහිදී අපි මේ පාඩමේ අවසාන කොටසේදී වගේ අපි ඉගෙන ගත්තා සමාන්තර බල දෙකක නැත්නම් සමාන්තර බල පද්ධතියක සම්ප්‍රයුක්තය කොහොමද හොයන්නේ කියන එක. අපි ඒ වගේ ගැටලු කීපයකුත් හැදුවා. දැන් මේ සමාන්තර බල පිළිබඳ ප්‍රශ්නයම තව ටිකක් ඉස්සරහට ගෙනිච්චොතින් ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ කොටස මේ සමාන්තර පිළිබඳ කොටසට සම්බන්ධයි සමානයි. ඒ නිසා කොහොම වුණත් ගුරුත්ව කේන්ද්‍රය කියන කොටස ඉතාම වැදගත්. එදිනදා ජීවිතයේ කටයුතු වලදී ඒ වගේම විවිධ ප්‍රායෝගික යාන්ත්‍රික කටයුතු වලදී ඉංජිනේරු විද්‍යාවේදී ඉදිකිරීම් කර්මාන්තයේදී ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ මේ ප්‍රශ්නය ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අපි ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ වෙනම පාඩමක් විදිහට යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්න හිතුවා. ඔබ සාමාන්‍ය පෙළ පන්තියේදී යම් දුරකට මේක ඉගෙනගෙන තියෙනවා. ඒ ගුරුත්ව කේන්ද්‍රය සමාන්තර බල සම්බන්ධ දිගුවක් හැටියට තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට අපි බලමුකෝ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා ඉවරලා. දැන් ඕනෑම වස්තුවක් අරගත්තොත් අපි දන්නා ඕනම වස්තුවක් හැදලා තියෙන පුංචි අංශු වලින්නේ. ඒ පුංචි අංශු අපි මේ තියෙන වස්තුව කියලා හිතන්නේ පුංචි අංශු ඔක්කොම නිරූපණය කරන්න බැරි හින්දා මේක ජ්‍යාමිතිකව නිරූපණය කරන්න මම මේකේ අංශු කීපයක් දාලා තියෙනවා. මේක ඒකාකාර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක තිබ්බොත්. දැන් ඊට වැදගත් ඒකාකාර කියන වචනේ. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය එකම විදිහට එකම දිශාවට තියෙනවා. දැන් පොළවේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය අපිට ගන්න පුළුවන් ඒකාකාර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක්. ඒකට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය තැනින් තැනට වෙනස් වෙන්න බෑ. විශාලත්වයත් දිශාවත්. ඒ ක්ෂේත්‍රයේ තීව්‍රතාවය එකමයි. අන්න ඒ වගේ ක්ෂේත්‍රයක අපි වස්තුවක් තිබ්බොත් ඒ වස්තුවේ හැම පුංචි අංශුවක් මතම ගුරුත්වයෙන් බලයක් ඇති වෙනවා. ඇදීමේ බලයක් ඇති වෙනවා. ඒතර මේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බල හැම අංශුවක් මතම ඇති වෙනවා. එතකොට මේ බල පද්ධතිය බේම අපිට පේනවා සමාන්තර බල පද්ධතියක් වෙනවා. එතකොට දැන් මේ පෑන අපි ගත්තොත් මේ පෑනේ හැම අංශුවක් මතම මේ ඇදීමේ බලය තියෙනවා. හැම අංශුවක් මතම මේ ඇදීමේ බලය තියෙනවා. ඒතර මේ සමාන්තර බල පද්ධතියේ සංප්‍රයුක්තය ක්‍රියා කරන තැනක් තියෙනවා. ඒ සංප්‍රයුක්තය ක්‍රියා කරන තැනක් තියෙනවා. මේ තියෙන්නේ මේකේ මේ ඔක්කොම බල පද්ධතියේ සංප්‍රයුක්ත ක්‍රියාරේඛාව කියලා හිතන්නකෝ. එතන මෙන්න මේ ක්‍රියාරේඛාව උඩ තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය කියන තැන තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය කියන තැන තියෙන්නේ. එතකොට දැන් මේ වස්තුව මෙකී ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය අපි ඕනෑම පිහිටීමකට කරකැවුවයි කියලා හිතමුකෝ. දැන් බලන්න මේකමයි මේ කරකවලා තියෙන්නේ. හිතන්නකෝ මේකමයි මේ හරවලා තියෙන්නේ කියලා ඉවරලා. එහෙම හැරෙවුවම ඔයගලන්ට පේනවා ඇති මේ අංශු ටික මේ විදිහටම තියෙනවා. මේ බල පද්ධතිය දැන් මේ වස්තුවට සාපේක්ෂව ඒත් තියෙන්නේ සිරස්ව පහළට. ගුරුත්ව බල පද්ධතිය. දැන් මේ බර මේ විදිහටම ක්‍රියා කරනවා. මේ තියෙන සංප්‍රයුක්ත බර වස්තුවේ මුළු බර කිය අපි මෙච්චර කල් කිව්වේ වස්තුවක මුළු බර කියලා අපි මෙච්චර කල් කිව්වේ ඒ වස්තුවේ තියෙන සියලුම අංශු මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බල පද්ධතියේ ඒ සමාන්තර බල පද්ධතියේ සංප්‍රයුක්තයට. ඒ සංප්‍රයුක්තයේ ක්‍රියා කරන තැන යම් ලක්ෂයක් කරා හැම විටම ක්‍රියා කරනවා. ඒක තමයි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ. ඒ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ මේ වස්තුව මොනාතකට කරකැවුවත් අර සංප්‍රයුක්ත බර ක්‍රියා කරන මේ සුවිශේෂ ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ. මේ ලක්ෂ්‍යම තමයි මේ තියෙන්නේ මේ වස්තුවේ. අන්න ඒක අපි අර්ථ දක්වනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා. ඊට අපි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ඒකාකාර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක වස්තුවක් තිබ්බහම ඒ වස්තුවේ ක්ෂේත්‍රය මොන පිහිටීමකට හැරෙව්වත් වෙනස් කරුවත් කරකුවත් සෑම විටම ගුරුත්වාකර්ෂණ බලය සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය අර සමාන්තර බල පද්ධතියේ සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය ගමන් කරන එක තැනක් තියෙනවා. ඒක වස්තුව ඇතුලේ තියෙන්නත් පුළුවන් වස්තුවේ ස්වභාවය අනුව. ඒ වස්තුවේ පෘෂ්ඨය මත තියෙන්නත් පුළුවන්. වස්තුවෙන් පිටත තියෙන්නත් පුළුවන්. මේක එක අතකින් හරියටම මේ ඇත්තටම එහෙම එකක් තියෙනව නෙවෙයි. නමුත් අපි ඇත්තටම ගුරුත්වාකර්ෂණ බල තියෙන්නේ මේ ඇඳලා තියෙන මේ පොඩි සමාන්තර බල. ඒවායේ සංප්‍රයුක්තය ක්‍රියා කරන තැන කියලා අපි කිව්වට එතන අපි හිතාගත්ත තැනක්. ඒක ගණිතමය අපි හිතන තැනක්. ඒතර හැබැයි දැන් මේ වස්තුව ගත්තොත් මේක අපිට සමතුලනය කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. මේ විදිහට අපි මේක හරියටම බැලන්ස් කරගත්තොත් මේක ඒ බැලන්ස් කරන තැන හරියටම මේකේ බර යන්න ඕනේ දැන් මේ ඇඟිල්ලෙන් එන ප්‍රතික්‍රියාවකින් උදාසීන වෙන්නනේ. ඒතර අපි මේක මේ තුලනය කරොත් එහෙම ඒ තුලනය කරන තැන හරහා මේ බර මේකේ මුළු බර යනවානේ. ඒතර ඒ වගේ දේවල් ඔබ නිතර දැකලා ඇති. ඒ ගමන් කරන බලය මේ ගුරුත්ව කේන්ද්‍රය හරහා තමයි යන්නේ.
ඒතර විවිධ වස්තුන් ගුරුත්ව කේන්ද්‍රය හරහා යන ක්‍රියාරේඛාවක් දිගේ තමයි ඒවායේ සංප්‍රයුක්ත බර හැම වෙලාවෙම ක්‍රියා කරන්නේ. ඒක තමයි ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ. ඒතර එක එක විදිහේ වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම් විවිධයි. ඒතර මෙතන බලන්න මේ කියන්නේ ඕනෑම වස්තුවක් සැලකුව විට එය ඉතා කුඩා අංශු රැසකින් සමන්විත වී ඇති බව අපි දනිමු. මේ හැම අංශුවක්ම පෘථිවිය කේන්ද්‍රය දෙසට ඇද ගැනීමට පෘථිවිය මගින් ආකර්ෂණ බලයක් යොදනු ලැබේ. ඒ බලය තමයි ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ. පෘථිවිය ප්‍රමාණය හා සලකන කල වස්තුවේ ප්‍රමාණය කුඩා බැවින් එම වස්තුව සමන් වී ඇති අංශු මත මෙලෙස ක්‍රියා කරන බල එකිනෙකට සමාන්තරයේ සැලකිය හැකිය. දැන් ඇත්තටම කියනවා නම් පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය මම ඊට ඉස්සරත් ඔබට කියලා දීලා තියෙනවා. පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ගත්තොත් මේ තියෙන්නේ පෘථිවිය නම් මේ පෘථිවිය කේන්ද්‍රයටයි තියෙන්නේ. ඒත් අපි පෘථිවිය පොඩියට මේ වගේ ඇන්දොත් මේ ගුරුත්ව බල නැත්නම් ගුරුත්ව ක්ෂේත්‍රය මේ විදිහට තියෙන්නේ. ඒ වුණාට ඉතා පුංචි වස්තුවක් ගත්තොත් දැන් මෙතන ගත්තොත් පෘථිවිය පෘෂ්ඨය වක්‍ර වුණාට මෙතනදී පොළව වක්‍රයි කියලා පේන්නේ නැහනේ. අපි සාමාන්‍යයෙන් පේන්නේ පොළව සමතලයි වගේ නේ. අන්න ඒ අපි පොඩි කොටසක ගත්තාම ගුරුත්ව ක්ෂේත්‍රය හරියටම තියෙන පොළවට සමාන්තරව කියලා ගන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. ඒ අංශු මත ක්‍රියා කරන මේ ගුරුත්ව බලවල සංප්‍රයුක්තය සමාන්තර බල සියල්ලේම එකතුවයි. ඒ වස්තුවේ බර නම් වේ. වස්තුව මෙකී ඒකාකාර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ කවර පිහිටීමට භ්‍රමණය කළද මෙම සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය එක්තරා නියත ලක්ෂයක් හරහාම ක්‍රියා කිරීමට පෙළඹේ. අන්න මේ වස්තු ක්ෂේත්‍රයේ කොයි අතර කැරකෙව්වත් හැරෙව්වත් සංප්‍රයුක්ත බර එකම ලක්ෂයක් කරහා ගමන් කරන්න පෙළඹෙනවා. ඒ විශේෂ ලක්ෂය වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියලා ගන්නවා. ඒවද විවිධ වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රවල පිහිටීම මූලික වශයෙන් ඒවායේ හැඩය හා අංශු ව්‍යාප්තිය මත රඳා පවතිනවා. මේ අනුව ඒවායේ ගුරුත්ව කේන්ද්‍රයන් වස්තුව තුල මත හෝ ඉන් පිටත මේක වැදගත්. ගුරුත්ව කේන්ද්‍රය වස්තුව තුල මත හෝ ඉන් පිටත පිහිටන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය හැම වෙලාවෙම වස්තුව ඇතුළේම තියෙන්න ඕනේ නැහැ. හුඟක් වෙලාවට වස්තුව ඇතුළේ පිහිටන්න ඉඩ තියෙනවා. ඒතර මේ ගුරුත්ව කේන්ද්‍රයයි ස්කන්ධ කේන්ද්‍රයයි කියලා ඇත්තටම මේ දෙක යම් වෙනසක් තියෙනවා. හැබැයි බොහෝ විට ගුරුත්ව කේන්ද්‍රයයි ස්කන්ධ කේන්ද්‍රයයි අපි කරන භෞතික විද්‍යාවේදී එකම තැනකට වැටෙනවා. දැන් ස්කන්ධ කේන්ද්‍රය කියන්නේ අනිවාර්යෙන් යම්කිසි වස්තුවක් ඉතා නිවැරදි ඒකාකාර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක තියපුවම එතකොට සංප්‍රයුක්ත බලය ක්‍රියා කරන තැන නැත්නම් සංප්‍රයුක්ත බර සංප්‍රයුක්ත ස්කන්ධය සාන්ද්‍රණය වෙලා තියෙන තැන. නමුත් හුඟක් වෙලාවට ඒකාකාර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයකදී ස්කන්ධ කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි හරියටම සම්පාත වෙනවා. එතකොට බලමුකෝ ඒකාකාර ක්‍රමානුකූල හැඩයක් ඇති වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රවල පිහිටීම. අපි ඊළඟට බලන්නේ ක්‍රමානුකූල ඒකාකාර ක්‍රමානුකූල. තමයි මේ කතා කරන හැම වස්තුවකම විශේෂත්වයක් තියෙනවා. ඒවා යම් ඒකාකාරීත්වයක් තියෙනවා. ඒවා යම් කිසි ක්‍රමානුකූල බවක් තියෙනවා. ඒතර ඒ වගේ වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රවල පිහිටීම අපි දැනගෙන තියෙන්න ඕනේ. මම හිතනවා ඔබ දැනටම සැලකිය යුතු ප්‍රමාණයක් ඒවා දන්නවා. සාමාන්‍ය පෙළදී අපි ඉගෙන ගන්නවා. නමුත් අපි ආපහු මතක් කරමු. දැන් මේ ඒකාකාර සිහින් දණ්ඩක් ගත්තොත් මේක හරි ලේසියි. ඒකාකාර සිහින් දණ්ඩක් අරගෙන අපි මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන ඇත්තටම හරි මැද්දේ. ඒක අපි පැහැදිලි කරන්නේ මෙහෙමයි, ඔප්පු කරන්නේ මෙහෙමයි. මේක ඒකාකාර දණ්ඩක් නම් අපි මේකේ කොනේම පුංචි අංශුවක් ගත්තොත් මේක බොහොම පුංචි අංශුවක් කියලා හිතන්න. ඒ වගේම අංශුවක් අනිත් පැත්තේ කොනෙත් ගන්න පුළුවන්. ඒක ඒකාකාරයි කියන්නේ. ඒකාකාර කියන්නේ මේ පැත්තේ පුංචි අංශුවක් ගත්තොත් ඒ වගේම පුංචි අංශුවක් අනිත් පැත්තේ ගන්න පුළුවන්. එතකොට දැන් මේක අපි හිතන්න ගුරුත්ව ක්ෂේත්‍රයේ පල්ලෙහාට තියෙන්නේ. මේ පුංචි අංශුව මත ක්‍රියා කරන ගුරුත්ව බලය මේක. මේ පුංචි අංශුව මත මේ ක්‍රියා කරන ගුරුත්ව බලය මේක. ඒතර මේ දෙකම එක සමාන සර්ව සම අංශු දෙකක් නේ. ඒ වගේ දෙකක් තමයි අපි දෙපැත්තේ තෝරගන්නේ. ඒතර මේකේ බර අපි W කිව්වොත් මේකේ බර W. දැන් මේක සමාන සමාන්තර බල දෙකක්. ඔයගොල්ලන්ට මතක නම් අපි පසුගිය පාඩමේ ඉගෙන ගත්ත සමාන සමාන්තර බල ගැන සමාන සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය හරියට මේවා අතර මධ්‍ය ලක්ෂයෙන් යන්නේ. ඒතර මෙන්න මේ දණ්ඩේ හරි මධ්‍ය ලක්ෂයෙන් ගමන් කරන්න ඕනේ මේ පුංචි අංශු දෙකේ බරවල් වල නැත්නම් ගුරුත්වාකර්ෂණ බලවල සංප්‍රයුක්තය. ඒතර මේ දෙක මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලවල සංප්‍රයුක්තය මෙතනට එනවා. දැන් අපි තව පුංචි අංශු දෙකක් මෙහෙම දෙපැත්තේ ගත්තොත් මෙන්න මේ දෙක. ඒ දෙකත් සමාන අංශු දෙකක්. මේකයි. සමාන සර්ව සම අංශු දෙකක්. දැන් මේ දෙකේ බරවල් දෙක මම අඳින්නේ නැහැ. හිතන්න
මේ දෙකේ බරවල් දෙකත් මෙහෙම ක්‍රියා කරනවා සමාන සමාන්තර බල දෙකක්. ඒ දෙකේ සංප්‍රයුක්තේ ඒවා ආකර්ණ රේඛාවේ මධ්‍ය ලක්ෂණය කියන්නේ මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයටමයි එන්නේ. අපි මේ විදිහට මේක පොඩි පොඩි කෑලි වලට කඩාගෙන ගියොත් එහෙම. තව පොඩි කෑල්ලක්. ඒ වගේ මෙහෙම අපි බෙදන් ආවොත් ඒ හැම පොඩි කෑලි දෙකකම බරවල් වල සංප්‍රයුක්තය මේ හරි මැදට එනවානේ. සමාන සමාන්තර බල දෙක සංප්‍රයුක්ත ඒවා අතර හරි මැදට එනවා කියන එක අපි ඔප්පු කරුවා. ඔබට ඒක මතක නැත්නම් ආපහු බලන්න ඕනේ බල සංප්‍රයුක්තය පිළිබඳ පාඩම. ඒ කියන්නේ මීට පෙර පාඩම. බැලුවොත් අපි මේ දේවල් හරියටම පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ දේවල් ඕනේ. ඉතින් අපි කලින් කරපු දේවල් අනුව තමයි ඊළඟ දේවල් අපි ඉගෙන ගන්න. ඒවා අමතක වුණොත් ඊළඟ ඒවා තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ දේවල් මතක තියාගෙන හිතලා ආපහු මේ දේවල් යොදවගෙන අපිට මේ දේවල් තේරුම් ගන්න වෙන්නේ. ඒත් අපි ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒ අනුව මේ වගේ මේක දෙපැත්තේ සමාන පුංචි කෑලි වලට බෙදාගෙන ගියොත් ඒ හැම කෑලි යුගලයකම සංප්‍රයුක්ත බර මැද්දට එනවා නම් මුළු දණ්ඩේ බරත් හරි මැද්දට එන්නේ කියන එක ඉතා පැහැදිලි තර්කයක් වෙනවා. ඒ නිසා ඒක තමයි මෙතනින් කියන්නේ. ඒ නිසා ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන හරියටම මධ්‍ය ලක්ෂ්‍ය මේ ලකුණු කරලා තියෙන විදිහට. ඊළඟට ඒකාකාර ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක. ඒකාකාර කියන්නේ මේ තහඩුව හැම තැනම එක වගේ. හරි ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක්. මේක අපි කරන්නේ මේ තහඩුව දැන් මේ තියෙන ABCD කියන තහඩුව මේක අපි බෙදනවා කියලා හිතන්න මෙන්න මේ ABට සමාන්තර හීනි දඬු වලට. අර දණ්ඩ අංශ වලට බෙදුවා දැන් මේ තහඩුව දඬු වලට බෙදනවා. එතකොට මේ තියෙන එක දණ්ඩක් ඒ වගේ. දැන් අපි දන්නවා මේ දණ්ඩේ බර ක්‍රියා කරන්නේ මේකේ මෙන්න මේ මධ්‍ය ලක්ෂය කියලා මෙතන. මධ්‍ය ලක්ෂයනේ. ඔය විදිහට. දැන් අපි මේක මේ වගේ දඬු වලට බෙදාගෙන ගියොත් ඒකාකාර ඉතා සිහින් දඬු වලට ලොකුවට ඇඳට ඉතා සිහින් දඬු වෙන්න ඕන. මේක තවත් ඒ වගේ දණ්ඩක්. තවත් ඒ වගේ දණ්ඩක්. මෙහෙම බෙදාගෙන යනවා. ඒකාකාර දඬු වලට. මෙන්න මේ ABට සමාන්තර දඬු. ඒ හැම දණ්ඩකම ගුරුත්ව කේන්ද්‍රය ඒ මධ්‍ය අපි දන්නවා නම් දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මධ්‍ය ලක්ෂය කියලා. මේ හැම එකම ගුරුත්ව කේන්ද්‍රය මේ මධ්‍ය ලක්ෂයට එනවා. ඔය විදිහට. දැන් මේ මධ්‍ය ලක්ෂ ඔක්කොම යාකරොත් එන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ ප්‍රතිමුඛ පාදවල මධ්‍ය ලක්ෂ වන P හා R යාකරණ රේඛාව. එතකොට දැන් අපි ABට සමාන්තර දඬු වලට මේක බෙදාගෙන ගියොත් තහඩුව ඉවර වෙනකම්. ඒ ඔක්කොම දඬු වල ගුරුත්ව කේන්ද්‍ර පිහිටන්නේ දඬු වල මධ්‍ය ලක්ෂයේ. ඒ කියන්නේ මේ RP කියන රේඛාව දිගේ නේද? RP කියන රේඛාව දිගේ. එහෙනම් මේ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන මේ ප්‍රතිමුඛ පාදවල මධ්‍ය ලක්ෂයා කරන රේඛාව මත කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ඊළඟට අපි හිතනවා මේ ඍජු කෝණාශ්‍රය බෙදුවොතින් BC පාදයට සමාන්තර දඬු වලට මේ වගේ අනිත් අතට අපි දඬු වලට බෙදාගෙන ගියොත් මේ විදිහ දඬු වලට සමාන්තර හිතා සිහින් දඬු වලට බෙදාගෙන ආවොත් මේ පැත්තට ඒ වායේ ගුරුත්ව කේන්ද්‍රය ඒකාකාර දඬු වෙනවා. ඒ වායේ මධ්‍ය ලක්ෂ වල පිහිටනවා. මේ වගේ මේ මධ්‍ය ලක්ෂ වල දැන් ඕක දිගටම කරගෙන ගියොත් අන්තිමේ පේනවා අපි මේ තහඩුවම ඉවර වෙනකම් මේ අතට හීනි දඬු වලට බෙදාගෙන ගියොත් ඒ ඔක්කොම දඬු වල ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ AD හා BC පාදවල මධ්‍ය ලක්ෂ වන S හා Q යාකරන රේඛා උඩට ගුරුත්ව කේන්ද්‍රයෙන් ඕනේ එම දඬු ඔක්කොගේම. දැන් බලන්නකෝ එහෙනම් මේ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය PR මත තියෙන්නත් ඕන QS මත තියෙන්නත් ඕනේ. ඒ දෙකම උඩ තියෙන්න නම් කොහෙද තියෙන්න ඕනේ? මෙන්න මේ ප්‍රතිමුඛ පාදවල මධ්‍ය ලක්ෂයා කරන රේඛා ඡේදනය වෙන මෙන්න මේ ස්ථානයේ තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න ඕනේ. මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. ඔන්න ඔය කියන ස්ථානයේ. ඒ අනුව ඒකාකාර ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ප්‍රතිමුඛ පාදවල මධ්‍ය ලක්ෂයා කරන රේඛා ඡේදනය වෙන තැන. දැන් ඊට පස්සේ අපි ගණන් හදනකොට ඕන තැනක මේක පාවිච්චි කරනවා. ඒතර ඔබට මේක අමතක නම් ඊළඟ ඒවා කරන්න බැරි වෙනවා. ඒකාකාර දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන හරි මැද ඒකාකාර ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක තියෙන්නේ ඒවායේ ප්‍රතිමුඛ පාදවල මධ්‍ය ලක්ෂයා කරන රේඛා ඡේදනය වෙන. එහෙම මතක තියාගන්න ඕනේ ඡේදනය වෙන තැන. ඒ විදිහට ඒකාකාර හැඩහුරුකම් තියෙන වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍ර තියෙන තැන් අපි මතක තියාගන්න ඕනේ. දැනගන්න ඕනේ. එහෙම දැනගෙන මතක තියාගත්තොත් තමයි ඒවා ආශ්‍රිත ගණන් හදන්න පුළුවන්. ඒවා කෙලින්ම අපිට පාවිච්චි කරන්න පුළුවන් ගණන් වල. කෙටි ප්‍රශ්න වල. ඉතින් විශේෂයෙන්
අපිට භෞතික විද්‍යාව උසස් පෙළ කෙටි ප්‍රශ්නවල අපි නිතර දකිනවා ගුරුත්ව කේන්ද්‍රය ඒ ආශ්‍රිත ගැටලු පොඩි ගැටලු දෙකක් තුනක් අපිට හම්බ වෙනවා. රචනා ප්‍රශ්න වලටත් මේ දැනුම ඕන වෙනවා. ඒතර ඒ මම කියපු ටික තමයි මෙතන කියලා තියෙන්නේ. කියවලා බලන්න පරිස්සමෙන්. ඊළඟට ඒකාකාර සමාන්තර ආශ්‍රාකාර තහඩුවක ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ සංප්‍රයුක්ත බර ක්‍රියා කරන තැන කොහෙද තියෙන කියන එක. ඒකත් අපි කරන්නේ ඒකෙත් ඊටා හීනි දඬු වලට බෙදනවා ඉස්සෙල්ලා එක පාදයකට සමාන්තරව. ඒතර ඒවායේ ගුරුත්ව කේන්ද්‍ර තියෙන්න ඕනේ මේ මධ්‍ය ලක්ෂ්‍යාකරන මෙන්න මේ රේඛාව උඩ. හැම මේ පුංචි දණ්ඩකම ගුරුත්ව කේන්ද්‍රය එන්නේ ඒකේ මධ්‍ය ලක්ෂයට. ඒතර මේක මෙහෙම බෙදාගෙන ගියොත් හීනි දඬු වලට මේ අතට ඔක්කොම ගුරුත්ව කේන්ද්‍ර මේ රේඛාව උඩ තියෙනවා. ඒතර එහෙනම් තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයත් මේ රේඛාව උඩ තියෙන්න ඕන කියන අර කලින් තර්කෙමයි. ඒ වගේම මේක තවත් පාදයකට සමාන්තරව මේ වගේ බෙදාගෙන ගියොත් ඒ වායේ මධ්‍ය ලක්ෂ දිගේ තියෙන්න ඕන ඒ දඬුවල ගුරුත්ව කේන්ද්‍රය නේ. එහෙනම් මුළු තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ රේඛාව උඩත් එනවා කියලා හිතනවා. එතකොට ඒ අනුව මේවා ඡේදනය වෙන අන්න ආපහු ඒකාකාර සමාන්තරාශ්‍රාකාර තහඩුවක් ගත්තත් ප්‍රතිමුඛ පාදවල මධ්‍ය ලක්ෂ්‍යාකරන රේඛාව මත තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතකොට දැන් ඒවා මතක තියාගන්න ඕන. ඊළඟට මේක ඒකාකාර ත්‍රිකෝණාකාර තහඩුවක්. දැන් මේ තහඩුව ඒකාකාරය කියන්නේ එකම ඝනත්වය තියෙන එකම ඝනකම තියෙන ඒකක ක්ෂේත්‍රඵලයක බර හැම තැනම එකයි. තහඩුවේ කොතනින් ගත්තත් ඒකක ක්ෂේත්‍රඵලයක් පොඩි කෑල්ලක් එකම වර්ගඵලයක් තියෙන. මේ හැම කෑල්ලකම බර සමාන වෙන්න ඕන. ඒකට තමයි ඒකාකාරය කියන්නේ. එතකොට දැන් මේකේ එතන ABC කියන ත්‍රිකෝණය ගැන හිතන්නකෝ. ABC කියන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහොමද? කොහෙද? ඒත් අර වගේම අපි මේක කරන්නේ අපි මේක මේ AB පාදයට සමාන්තර හීනි දඬු වලට බෙදනවා. බොහොම හීනි දඬු. ඝනකමක් නැති තරම් සිහින් දඬු. ඒ හීනි දණ්ඩේ මධ්‍ය ලක්ෂය තමයි ඒ හීනි දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. තවත් හීනි දණ්ඩකට මේක බෙදනවා. මේ වගේ අපි AB පාදයට සමාන්තර දඬු වලට මේක බෙදාගෙන ගියොත් ඒ වායේ මධ්‍ය ලක්ෂ වල තමයි දිගටම මේ ගුරුත්ව කේන්ද්‍ර තියෙන්නේ. දැන් මේක අපි දිගටම අඳින්න බෑ. හිතන්නකෝ ABට සමාන්තර බොහොම හීනි දඬු වලට මේක බෙදාගෙන යනවා. PQ කියන්නේත් ඒ වගේ දණ්ඩක්. ඔහොම යනවා මේ උඩටම යනකම්. C වලට යනකම් යනවා. එතකොට ඔයගලන්ට පේනවා මේ ඔක්කොම දඬු වල ගුරුත්ව කේන්ද්‍ර පිහිටන්නේ මෙන්න මේ AB පාදයේ මධ්‍ය ලක්ෂය C කියන ශීර්ෂයට යා කරන රේඛාව උඩ. මොකද මේ රේඛාවට කියන්නේ එක පාදයක මධ්‍ය ලක්ෂය ප්‍රතිමුඛ ශීර්ෂයට යා කරන රේඛාවට අපි කියනවා මධ්‍යස්ථයක් කියලා. මධ්‍යස්ථයක්. ත්‍රිකෝණයක ඕනම පාදයක මධ්‍ය ලක්ෂය ඊට ප්‍රතිමුඛ ශීර්ෂයට යා කරන රේඛාවට අපි කියන්නේ මධ්‍යස්ථයක් කියලා. එතකොට අපිට පේනවා මෙන්න මේ මධ්‍යස්ථය උඩ මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ. දැන් ඊළඟට මම ඒ වගේම තර්ක කරනවා හොඳයි ABට සමාන්තර දඬු වලට බෙදුවා වගේම මේක අපි බෙදනවා BCට සමාන්තර පුංචි හීනි දඬු වලටත් මේ වගේ. බොහොම හීනි දඬු හිතන්න බෙදාගෙන යනවා මෙහෙම. බොහොම හීනි මේ විදිහට. බොහොම හීනි දඬු. ඒ වායේ ගුරුත්ව කේන්ද්‍ර මධ්‍ය ලක්ෂ වලට එනවනේ මෙහෙම. මධ්‍ය ලක්ෂ වලට එනවනේ. එතකොට දැන් මෙන්න මේ අන්තිමේ මෙන්න මේ දඬු ඔක්කොගේම ගුරුත්ව කේන්ද්‍ර පිහිටන්නේ මෙන්න මේ මධ්‍යස්ථය උඩ. AE කියන මධ්‍යස්ථය උඩ. ඒ වගේම අපි මේ ත්‍රිකෝණය මේ අතට බෙදුවොත් මෙන්න මේ ACට සමාන්තර දඬු වලට හීනි දඬු වලට ඒ වායේ ගුරුත්ව කේන්ද්‍ර මෙන්න මේ FB කියන මධ්‍යස්ථය උඩට එනවා. මේ තියෙන මේ මධ්‍යස්ථ තුන AE CD FB කියන්නේ මේ ත්‍රිකෝණයේ මධ්‍යස්ථ තුන. එතකොට දැන් ඉතා පැහැදිලිව පේනවා මේ හැම මධ්‍යස්ථයක් උඩම ගුරුත්ව කේන්ද්‍රය තියෙන නම් කොහෙද තියෙන්න ඕන? ඒ තුනම තෘප්ත වෙන්න මධ්‍යස්ථ තුන ඡේදනය වෙන තැන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. දැන් ඉතා හොඳට මතක තියාගන්න ඕන අපි පොඩි පන්තිත් ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක මධ්‍යස්ථ ඡේදනය වෙන්නේ එකම තැනක. එකම ලක්ෂයක ඡේදනය වෙනවා. ඒකේ ඉතා වැදගත් ජ්‍යාමිතියක් තියෙනවා. ත්‍රිකෝණයක මධ්‍යස්ථ ඡේදනය වෙන්නේ එකිනෙකා ඡේදනය වෙන්නේ දෙකට එක අනුපාතයට. අපි ඒක ඔප්පු කරන්න යන්නේ ඒක සාමාන්‍ය පෙළ ගණිතයේ මම හිතන්නේ තියෙනවා. ඒ නැතත් අපි ඒක පාවිච්චි කරන්න යනවා. මෙන්න මේ දැනුම එතකොට අපිට ඕන වෙනවා.
මෙන්න මේ දුර ගත්තොත් අපි GDට CG කියන දුර ගත්තොත් මේ දුර අඩුයි. මේක 1 නම් මේක 2යි. ඒ වගේම මේක 1 නම් මේක 2යි. මේ පැත්තෙන් ගත්තත් මේක 1 නම් මේක 2යි. ඒ කියන්නේ ඕනම ත්‍රිකෝණයක අපි ගත්තොත් එහෙනම් මේ වගේ ත්‍රිකෝණයක් බලන්නකෝ. අපි මේ වගේ ඕනම ත්‍රිකෝණයක් ගත්තොත් මෙහෙම ත්‍රිකෝණයක් ගමුකෝ ඕනම ABC කියලා. මේ ත්‍රිකෝණයේ AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මේක නම් මේ දුරවල් දෙක සමානයි. මේක මධ්‍යස්ථයක් වෙනවා. මේක E. කියමුකෝ. එතකොට මෙන්න මේ මධ්‍යස්ථය. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ මධ්‍යස්ථය උඩ මේ මධ්‍යස්ථ ඡේදනය වෙන තැන. මෙන්න මේ දුර A නම් මේ දුර 2යි A වෙනවා. මේක වෙනවමයි. අනිවාර්යෙන් ඕනම ත්‍රිකෝණයක මේක සත්‍යයි. ඒකයි මේ කියන්නේ. එතකොට අපි ඒ වගේම ගත්තොත් එහෙම BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය මේ වගේ. මේ මධ්‍යස්ථයත් මෙතනින්ම යනවා. ඒ කිසිම විදිහක වෙනස් වෙන්නේ නැහැ. මේ දුරවල් දෙක සමානයි. මේ මධ්‍ය ලක්ෂ්‍ය මේ මධ්‍යස්ථ දෙක එක තැන කැපෙනවා. එතකොට මෙන්න මේ මෙතන ඉඳලා මෙතනට දුර මේක B නම් මේක 2යි B වෙනවා අනිවාර්යයෙන්. අන්නේ ජ්‍යාමිතිය මතක තියාගන්න ඕනේ. මේක B නම් මේක B. ඒ වගේම තමයි මේ පැත්ත ගත්තත්. මේ අතට ගත්තොත් එහෙම මෙන්න මේ මධ්‍යස්ථය. ඒකත් මෙතනින්ම යනවා. මෙතන මෙන්න මේ පාදයේ මධ්‍යස්ථය මෙතන ඒකත් මෙතනින්ම යනවා. මෙන්න මේක C නම් මේක 2යි C වෙනවා. ABC සමාන වෙන්න ඕනේ නැහැ. මේ ත්‍රිකෝණේ ඕනම හැඩයක් තියෙන ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ නැහැ. ඕනම හැඩයක් තියෙන ත්‍රිකෝණයක් මේ තියෙන්නේ. මේ ඕනම හැඩයක් තියෙන ත්‍රිකෝණයක මධ්‍යස්ථ එකම තැන ඡේදනය වෙනවා. ඒවා ඡේදනය වෙන්නේ මේ 1ට 2 1ට 2 1ට 2 අනුපාතයට. ඒතර මේ වගේ ත්‍රිකෝණ පිළිබඳ ගණන් අපිට එනවා උසස් පෙළ භෞතික විද්‍යාවේ. අපි දැනගන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ඕනම මධ්‍යස්ථයක් උඩ. ඒ මධ්‍යස්ථය 1ට 2 අනුපාතයට බෙදෙන තැන කියන එක අපි දැනගන්න ඕනේ. ඒක ඒකට හොඳට මතක තියාගන්න ඕනේ. ඒක තමයි මේකේ කියලා තියෙන්නේ. ඒ අනුව මෙතන ඔයගලන්ට පැහැදිලිව මේ සියලු කරුණු කියලා තියෙනවා. ආපහු මේකේ කියවලා බැලුවොත් ඔයගලන්ට පෙනේ මේ මම කියපු කතන්දරය තමයි මෙතන තියෙන්නේ. ඊළඟට ඒකාකාර වෘත්තාකාර මේ මුද්දක් වගේ එකක් නැත්නම් වලල්ලක් කම්බි වලල්ලක්. ඒකාකාරය කියන්නේ මේකේ ඕනම තැනක ඒකක දිගකට එකම ස්කන්ධයක් තියෙනවා. ඒකාකාර කම්බි වලල්ලක්. මේකේ ගුරුත්ව කේන්ද්‍රය දැන් වලල්ලේ ද්‍රව්‍ය තියෙන්නේ මෙහෙ වුණාට ඇත්තටම ගුරුත්ව කේන්ද්‍රය මේ මැද්දට එනවා. මැද්දේ මුකුත් නැති වුණත් එතනට එනවා ගුරුත්ව කේන්ද්‍රය. එතන වැඩි. මෙන්න මෙතනට තමයි ගුරුත්ව කේන්ද්‍රය එන්නේ. ගුරුත්ව කේන්ද්‍රය එන්නේ හරියටම කේන්ද්‍රයට වලල්ලේ මුද්දේ. කොහොමද ඒක ඔප්පු කරන්නේ? ඔය ලොකු සමීකරණ මුකුත් ලියන්නේ. අපි මේ මුද්දේ විස්කම්භයක දෙකලවර පුංචි සමාන සර්ව සම අංශු දෙකක් ගන්නවා. ඒකාකාර නම් එහෙම අංශු තමයි තියෙන්න ඕනේ. මේකේ පොඩි කෑල්ලක් ගත්තොත් ඒ වගේම පුංචි කෑල්ලක් අනිත් පැත්තේ තියෙන්න ඕන. ඒකාකාරනේ. දැන් මේ දෙකේ බරවල් ගුරුත්ව ක්ෂේත්‍රය කොයි අතර තිබ්බත් ඒ බරවල් වල සම්ප්‍රයුක්තය හරි මැද්දෙන් යන්න එපේ. AB කියන්නේ විස්කම්භයක්නේ. විස්කම්භය හරි මැද්දේ තියෙන කේන්ද්‍රය මේ වෘත්තේ. එතකොට මේ පුංචි කෑලි දෙකේ බර මෙතනින් ක්‍රියා කරන්න ඕනේ. අපි මේක ඔය වගේ පුංචි කෑලි වලට බෙදාගෙන ගියොත් මෙතන තව පුංචි කෑල්ලක් ගමු. ඒ විස්කම්භයේ අනෙක් කොනේ තව පුංචි කෑල්ලක් ගන්න. තව පුංචි කෑල්ලක් ගන්න. මේ දෙක සර්ව සම පුංචි කෑලි දෙකක් නේ. මේ දෙකේ බරවල් අපි තුමු ගුරුත්ව ක්ෂේත්‍රය මෙහෙම පල්ලෙහාට තියෙන කියලා. මේ දෙකේ බරවල් උනත් ගත්තොත් ඒ වායේ සම්ප්‍රයුක්තය මේ හරි මැද්දෙන් යනකොට කේන්ද්‍රයෙන් තමයි යන්නේ. කේන්ද්‍රයෙන් තමයි යන්නේ. මේ වගේ අපි මේ මුද්ද විස්කම්භය දෙකලවර සමාන කෑලි වලට බෙදාගෙන ගියොත් ඒ හැම කෑලි දෙකකම බරවල් වල සම්ප්‍රයුක්තය සමාන සමාන්තර බල හින්දා ඒවා සම්ප්‍රයුක්තය මේ හරි මැද්දට කේන්ද්‍රය හරහා යන්න ඕන කියලා එනවා. යන ඉත පැහැදිලිව තේරෙනවා අපිට නේද? වෘත්තාකාර මුද්දක ඒකාකාර
වෘත්තාකාර මුද්දක ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන හරියටම කේන්ද්‍රය කියලා. මේ දේවල් මතක තියාගන්න ඕන. ඒකාකාර තුනී වෘත්තාකාර තහඩුවක් ගත්තොත් අපි ඒ තහඩුව හීනි මුදු වලට බෙදනවා. මේ එකක් විතරයි මේ වගේ මුදු ගොඩක් ඒක කේන්ද්‍රීය සමාන සර්ව සම මුදු වලට බෙදාගෙන යනවා. එතකොට එන්නේ අපිට මුදු ගොඩක් නැත්නම් වලලු ගොඩක්. මේ වලලු එකතු වෙලා තමයි මේ තහඩුව හැදිලා තියෙන්නේ නේ. මේක එහෙම කපාගෙන මේ හැම ඒකාකාර මුද්දකම ගුරුත්ව කේන්ද්‍රයට එනවා නම් මුළු තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයත් කේන්ද්‍රයේ පිහිටන්න ඕනේ. එහෙනම් ඒකාකාර තහඩුවක ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් මේ ඔක්කොම අංශුන්ගේ සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියා කරන තැන තියෙන්නේ තහඩුවේ කේන්ද්‍රය හරහා. දැන් කේන්ද්‍රය තමයි ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඊළඟට අපිට සමහර විට භෞතික විද්‍යාවේ ලැබෙන අපි ඔප්පු කරන්න යන්නේ නැති පුළුවන් නම් දැනගත යුතු ගැටලුවකදී ආවොත් පොත පෙරලලා හරි බලන්න ඕනේ මේක. එතකොට අමතක වෙලා තිබුණොත් සමහර විට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ තමයි මේ ඝන අර්ධගෝලයක ගුරුත්ව කේන්ද්‍රය. අර්ධගෝලයක් තියෙනවා ඝන අර්ධගෝලයක්. මේක අපි ඔප්පු කරන්න යන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න බලන්න. දැන් මේ තියෙන්නේ ඒකාකාර ඝන අර්ධගෝලයක්. මේ ඝන අර්ධගෝලයේ මෙහෙම නෙන්නේ. මේකේ හරි මැද්දෙන් යන මේ අපි ගත්තොත් එහෙම අරය මේ තියෙන මේකේ මේ වෘත්තයේ කේන්ද්‍රය O කියන්නේ කේන්ද්‍රය මේ රේඛාව. ගත්තාම හරි මැද්දෙන් යන සම්මිතිකව මැද්දෙන් යන රේඛාව. ඒක උඩ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒක උඩ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. හැබැයි ඉතින් මේක උඩ හරියටම මේකේ මැද්දේ නෙමෙයි තියෙන්නේ. ටිකක් උඩ පැත්තට වෙන්න. මොකද පදාර්ථය උඩට යන්න වැඩි වෙනවනේ. ඒ නිසා මේ අරේ හරි මැද නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ වගේ තැනක කියමු ගුරුත්ව කේන්ද්‍රය ඔන්න ඔය වගේ තැනක තියෙනවා. එතකොට මෙතන ඕනම් මේක G නම් මේකේ අරය සිම්පල් A නම් මේ අර්ධගෝලයේ අරය සිම්පල් A කියමු මේකත් සිම්පල් A නේ. එතකොට මෙන්න මේ OG මෙතනින් තමයි බර ක්‍රියා කරන්නේ. W. හරි. මෙන්න මේ OG කියන දුර මතක තියාගන්න බලන්න ඕන. මේ අරයෙන් 8න් 3යි කියලා. මේ ටික අරයෙන් 8න් 3යි මේ ඉතුරු ටික අරයෙන් 8න් 5යි. මේ ටික 8න් 3යි A මේ ටික 8න් 5යි A. තේරෙනවද? හරියටම මෙතන ඉඳලා 8න් 3ක් දුරින් මේ සමමිතික රේඛාව උඩ තමයි මේ අර්ධගෝලයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. දැන් ගෝලයක් නම් මේක හරියටම තියෙන්නේ කේන්ද්‍රය. ඒකාකාර ඝන ගෝලයක් ගත්තොත් අපි කරන්නේ මේක මෙහෙම ඒකාකාර තහඩු වලට බෙදාගෙන යනවා. ඒකාකාර තහඩු වලට බෙදාගෙන කපාගෙන ගියොත් ඒ ඔක්කොගේම ගුරුත්ව කේන්ද්‍ර තියෙන මෙහෙම මැද්දේ. අපි වෙන තව ඕනම පැත්තකට මේක කපාගෙන ගියොත් තහඩු වලට ඒකාකාර ඒවායේ ගුරුත්ව කේන්ද්‍ර පිහිටන්නේ හරියට ඒවායේ කේන්ද්‍ර දිගේ. ඒවා කැපෙන තැන වෙන්නේ ගෝලයේ ගුරුත්ව කේන්ද්‍රයනේ. ඒකාකාර ඝන ගෝලයක් ගත්තත් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන කේන්ද්‍රය. හැබැයි ඒකාකාර ඝන අර්ධගෝලයක් ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන සමමිතික රේඛාව උඩ අර්ධගෝලයේ මැද්දෙන් යන එක සමමිතික රේඛාවයි තියෙන්නේ. ඒකේ අර මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා අරය වගේ 8න් 3ක් දුරින්. අරය වගේ 8න් 3ක් දුරින්. ඊටු ටික 8න් 5යි. දැන් මේක අපි ඔප්පු කරන්න යන්නේ හැබැයි ඒක සමහර ගණන් වල දීලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒක අපි පාවිච්චි කරන්න යනවා ඔප්පු කරන්නේ නැතුව. ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටන කේන්ද්‍රය මම කලින් කිව්වා වගේ ඒක ඔය තියෙන්නේ. ඊළඟට අපි කේතුවක් ගත්තොත් මේකත් අපිට ඔප්පු කරන්න නැහැ. ඔප්පු කරන්නේ නැතුව අපි බාර ගන්න හැබැයි අපි යොදව ගන්න එකක්. එතකොට ඒකාකාර ඍජු වෘත්තාකාර පතුල රහිත මේකේ පතුල නැහැ. හදලා තියෙන්නේ ඒකාකාර තහඩුවකින් මේ කේතුව. එතකොට කේතුවේ මෙහිම තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මේ හරි මැද්දෙන් යන සමමිතික රේඛාව උඩ. හරි මැද්දෙන් යන සමමිතික රේඛාව උඩ මේකේ මෙන්න මේ OG මේ මෙතන ඉඳලා මේ OG දුර මේ කේතුවේ උස h නම් මේ OG සමාන වෙනවා. මේක අපිට ඔප්පු කරන්න නැහැ. මේක බාර ගන්න ඕනේ. මේ උසෙන් හරියටම 3න් එකක් තියෙනවා. OG කියන්නේ 3න් එකයි සිම්පල් h කියලා එනවා. මේ උසෙන් 3න් එකක් හරියටම උසින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මේ දේවල් අපි පාවිච්චි කරන හින්දා අනාගතයේ ගණන් වල මතක තියාගන්න නැත්නම් ඔබට එකපාරට කොහොමද ඒක ගත්තේ කියලා. අපි ඒක ඔප්පු කරන්න යන්නේ නැහැ. ඒකාකාර
මේ ඇතුලේ කුහරයක් තියෙන්නේ. ගොට්ටක් වගේ එකක්, ගොටුවක් වගේ එකක් එතකොට. ඒක හැදිලා තියෙන තහඩුව ඒකාකාරයි. පතුලක් නැහැ. පතුල නැහැ. එතකොට මේ හරි මැද්දෙන් යන සමමිතික රේඛාව තියෙනවනේ. ඒක තමයි ඇත්තටම කේතුවේ උස මෙතන එන්නේ. සිම්පල් H කියන්නේ කේතුවේ උසනේ. ඒ උස ගත්තාම H නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන 3න් එකක් උසින්. මෙතන 3න් 1යි H, ඉතුරු ටික 3න් 2යි H මුදුනට. අන්න එහෙමයි තියෙන්නේ. යම් විදියකින් මේක ඝන කේතුවක් වුණොත් ඒකාකාර ඝන කේතුවක් නම් වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය ඊට වඩා ටිකක් පල්ලෙහාට එනවා. ඒතර ඝන කේතුවක් වුණොත් ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ 4න් එකක් ඉහළින්. ඒ කියන්නේ මේක ඝන කේතුවක් නම් ඝන කේතුවක් නම් කොහොමද එන්නේ? ඒත් මේ වගේම තමයි සමමිතික රේඛාව උඩ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මේ OG දුර ප්‍රමාණය 4න් එකයි H වෙනවා. මෙතනලා 4න් එකක් උසට අරක තව පහත් වෙනවා. ඒ කියන්නේ 3න් එකක් කුහරයක් නම් 3න් එකයි. ඝන කේතුවක් නම් 4න් එකයි H උසින් තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් මතක තියාගන්න බලන්න ඕනේ අපි ගුරුත්ව කේන්ද්‍රය ගැටලු හදනකොට. දැන් තව එක වැදගත් දෙයක් තියෙනවා. යම්කිසි වස්තුවක් දුන්නොත් විශේෂ හැඩයක් නැහැ. හැබැයි මේකේ තියෙනවා මේ සමමිතික රේඛාවක් මැද්දෙන් යන. ඒ කියන්නේ සමමිතික රේඛාවක් සොයාගත හැකි වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියන එක. එතකොට දැන් මෙන්න මේක බලන්නකෝ. මේ වස්තුවේ හරි මැද්දෙන් යන සමමිතික රේඛාවක් අඳින්න පුළුවන් මේ තියෙන මෙන්න මේ රේඛාව. මේක සමමිතික රේඛාවක්. එහෙම රේඛාවක් ගන්න පුළුවන්. එතකොට දෙපැත්ත සමාන කෑලි දෙකකට වෙන් වෙනවා සමමිතික රේඛාවෙන් නේ. එහෙම වුණොත් අපිට පහසුවෙන් පෙන්වන්න පුළුවන් මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ සමමිතික රේඛාව උඩ කියලා. සමමිතික රේඛාව උඩ කියලා මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. දැන් අපි ඒක මෙහෙමයි තේරුම් කරන්නේ. අපි මේක සමමිතික රේඛාවකින් බෙදපුවම මේ වම් පැත්ත දකුණු පැත්ත සමානනේ. සමමිතික රේඛාව දෙපැත්ත සමානයි. අපි වම් පැත්තේ පොඩි අංශුවක් ගත්තොත් ඊට සරසම අංශුවක් දකුණු පැත්තෙත් ගන්න පුළුවන් නේ. සරසම අංශුවක් දකුණු පැත්තෙත් ගන්න පුළුවන්. එතකොට මේ දෙකේ හරි මේ දෙකේ බරවල් වල සංප්‍රයුක්තය මේ මධ්‍ය ලක්ෂයට එනවා. සමමිතික රේඛාව උඩට තමයි එන්නේ අන්තිමට. අපි මේ සමමිතික වස්තුව බෙදුවොත් සමමිතික රේඛාව දෙපැත්තේ තියෙන සමාන අංශු වලට ඒවායේ බරවල් වල සංප්‍රයුක්තය එන්නේ සමමිතික රේඛාව උඩට කියලා ඔයගලන්ට පේනවා. මේවා සමාන සමාන්තර බල එතකොට. මේකත් W මේකත් W සමාන කෑලි වලටනේ බෙදෙන්නේ. දැන් අපි මෙහෙම මේ මුළු තහඩුව නැත්තම් මේ මුළු වස්තුව සමමිතික රේඛාව දෙපැත්තේ සමාන සරසම කෑලි වලට බෙදාගෙන යනවා කියලා හිතන්න මේක ඉවර වෙනකම්. ඒ හැම කෑලි දෙකකම සංප්‍රයුක්ත බර එන්නේ සමමිතික රේඛාව උඩට. එහෙමනම් මුළු වස්තුවේ සංප්‍රයුක්ත බර ක්‍රියා කරන්න ඕනෙත් සමමිතික රේඛාව උඩ. දැන් මේක බැලුවාම පේනවා මෙතන මේ G ලකුණු කරලා තිබුණාට ඇත්තටම මේකේ ගුරුත්ව කේන්ද්‍රය එතනට එන්න විදියක් නැහැ. මොකද බැලුවත් පේනවා මේකේ මේ පැත්තේ බර වැඩි, මේ පැත්තේ අංශු වැඩිනේ. මේ පැත්තට එන්න මේක ලොකු වෙනවා. ඒ නිසා ඇත්තටම හිතන්න පුළුවන් මේකේ ගුරුත්ව කේන්ද්‍රය දල වශයෙන් තියෙන තැන අන්න එහෙමත් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් කෙටි ප්‍රශ්න වල පංගුවක් කළාට අනුමාන කිරීම වලින් හොයන්න ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැන හිතන්න දල වශයෙන්. අන්න ඒ විදිහ ගන්නත් වෙනවා. දැන් මේකේ සමමිතික රේඛාව උඩ තියෙන්නේ පළවෙනි එක. දෙවෙනි එක තමයි දැන් මේ බර වැඩි අංශු වැඩි පැත්තට ගුරුත්ව කේන්ද්‍රය බර වෙනවා. දැන් මේ පැත්තේ අංශු වැඩිනේ. ඒ නිසා සාමාන්‍යයෙන් මට හිතෙන විදිහට මේකේ ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තේ අංශු ගානයි මේ පැත්තේ අංශු ගානයි සමාන වෙන මෙන්න මේ වගේ තැනක. අන්න ඒ වගේ තැනකට එන්න පුළුවන්. ඔන්න ඔය හරිය වගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙයි. මෙන්න මේ වගේ තැනක මේකේ G. හැබැයි පළවෙනි දේ මතක තියාගන්න ඕන ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ සමමිතික රේඛාව උඩ කියන එක. ඊළඟට අපි බලමු මේ අසමාකාර හැඩයක් තියෙන තහඩුවක් තියෙනවා. අසමාකාර හැඩයක් තියෙනවා. නමුත් ආස්තරයක් ඒ කියන්නේ ඒකක වර්ගඵලයක එකම බර තියෙන්නේ. අන්න ඒ වගේ නමුත් අසමාකාර හැඩයක් තියෙන ත්‍රිකෝණයක්වත් නෙවෙයි. සමාන්තර ආශ්‍රයයක්වත් නෙවෙයි. අන්න ඒ වගේ තහඩුවක් තිබුණොත් ඒකේ ගුරුත්ව කේන්ද්‍රය අපිට පරීක්ෂණාත්මකව හොයන්න පුළුවන්. ඒක අපි කරන්නේ මෙහෙමයි. දැන් මේ තහඩුව අපිට මේකට ලම්බයක් ඕනේ. ලම්බයක් ඕනේ. ඒ කියන්නේ දැන් ලම්බය කියන්නේ මේ වගේ දෙයක්. ලම්බයක් කියන්නේ නූලකින් එල්ලූ බරක් මේ වගේ.
නූලකින් එල්ලූ බරක් ලම්බය කියන්නේ. මෙහෙම නූලකින් එල්ලූ බරක්. එතකොට මේ වගේ මේක හරියට නිශ්චල වෙන විදිහට තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? අන්තිමේ හරියටම මේක සමතුලිත වෙන්නේ මේ නූල ළඹේ සිරස් රේඛාවක් වෙන විදිහට. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ඉන්දිකිරියම් වැඩවලදී මේසන් බාසුන් හැල වගේ අය පාවිච්චි කරන ළඹයක් නේ. මේ බිත්ති එහෙම හරි කෙලින් සිරස්ව බඳින්න නැත්නම් බිත්ති ඇදුනොත් වැටෙනවනේ නේ. ඒ ළඹය තමයි උපකාරී කරගන්නේ. බොහොම සරල මූලධර්මයක් තියෙන්නේ. ඒ අනුව තමයි මේ බිත්ති බැඳීම, ඔය කුළුණු එසවීම ගොඩක් වෙලා වලට කරන්නේ. ඒකේ සරලම උපකරණය දැන් ඉලෙක්ට්‍රොනික උපකරණක් තියෙනවා. සරලම උපකරණය තමයි මේ වගේ අපි බරක් එල්ල ගන්නවා නූලකින්. ඒ බර තුලණය වුණාම නූල නිශ්චල වුණාම මේක පැද්දෙන්නේ නැතුව අවලම්බයක් වගේ පැද්දෙන්නේ නැතුව මේ රේඛාව සිරස් වෙනවා. ඒතර අපි කරන්නේ මේ මෙන්න මේ වගේ තහඩුවක් අරගෙන දැන් මේ වගේ තහඩුවක් අපි අරගත්තොත් මේක අසමාකාර හැඩයක් තියෙන තහඩුවක්. මේක අපි එක තැනකින් එල්ලන්න ඕනේ. ඒ එල්ලන තැන තුලින් යන අක්ෂයක් වටා මේකට මෙහෙම කැරකෙන්න පුළුවන්. නිදහසේ යන්න පුළුවන්. ඒකට මේක සමතුලිත වුණාම මෙහෙම මේකේ බර තියෙන්න ඕන මෙන්න මෙතනින් යන සිරස් රේඛාව උඩ. ඒතර හරිනම් මේ බර අඳින්න අපි නූලකින් බරක් එල්ලලා ඒ නූල මෙතන තියන්න ඕනේ. තියපුවම නූල මෙහෙම හිටිනවනේ බර එහෙම එල්ලිලා. එතකොට අපි කරන්න ඕන මේක දිගේ දැන් මෙතනින් අපි එල්ලුවේ මේ එල්ලපු තැන මෙතන පොඩි සිදුරකින් එල්ලුවා. එතකොට මෙතනින් අපි මේක එල්ලුවාම මෙහෙම සමතුලිත වුණාට පස්සේ අපි නූලක් තියලා ගලක් වගේ එකක් ගැට ගහපු එහෙම නැත්නම් බරක් ගැට ගහපු ඒ නූලේ අයින දිගේ මෙතන හරියටම නූල මෙතනට තියන්න ඕනේ. මෙතන නූල දිගේ තිතක් තියා ගන්නවා. තියාගෙන හරියටම මේ සිරස් රේඛාව මේක දිගේ ඇඳ ගන්නවා. මෙතනින් යන සිරස් රේඛාව ඇඳ ගන්නවා ළඹය පාවිච්චි කරලා. හරි නේද? ඊළඟට මේක වෙන තැනකින් එල්ලන්න ඕනේ මේ වගේ. දැන් බලන්නකෝ. මෙතනත් සිදුරක් හදලා ඒ වගේ වෙන තැනකින් එල්ලනවා. ඒ තව තැනකින් එල්ලුවම දැන් මේක තුලණය වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙතනින් යන සිරස් රේඛාවත් අර ළඹය පාවිච්චි කරලා ඇඳ ගන්නවා. මෙතන හරහා යන සිරස් රේඛාවත් ළඹය පාවිච්චි කරලා ඇඳ ගන්නවා. ඊළඟට අපි මේක තව තැනකින් එල්ලනවා. තව තැනකින් එල්ලලා ඒක සමතුලනය වුණාම එතන ඉඳලා යන සිරස් රේඛාවත් අපි මේක දිගේ හරියටම ඇඳ ගන්නවා. ඔබ දැන් මේ වගේ එකක් කරොත් පරීක්ෂණයක්. ඔබට පෙනේ මේක කොතනින් එල්ලුවත් ඒ එල්ලපු තැන හරහා අඳින සිරස් රේඛාව එකම ලක්ෂයක් හරහා යනවා කියලා. මේ වගේ. දැන් මෙන්න මේ ලක්ෂය මේ ඔක්කොම ඉරි ගියේ මෙන්න මේ ලක්ෂය තමයි මේ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. ඒතර අපි මොකද කරන්නේ? මම ආපහු කියන්නම්. මේ තහඩුව අපි අරගෙන මේකේ සිදුරු කීපයක් විද ගන්න ඕනේ මේ වගේ. සිදුරු කීපයක් විද ගන්න ඕනේ. සිදුරු 4ක් විතර විදගෙන 3ක් විද්දත් ඇති. සිදුරු 4ක් විතර විදගෙන මේ සිදුරු වලින් මේක එල්ලනවා. සාමාන්‍යයෙන් ආධාරකයක් අරගෙන මේ තියෙන එක සිදුරක්. එතකොට මේ සිදුරෙන් යන අක්ෂයකින් මේක ආධාරකකින් එල්ලලා මේ ළඹය මෙතනට තියන්න ඕනේ. මේක ළඹය මෙතනට තියලා තමයි මම නිකම්ම අනුමාන කරලා ඇන්දේ. ඒත් ඔයගොල්ලන්ට පේන විදිහට අනුමාන කරලා ඇන්දත් මේක හරියටම ආවා එකම තැන කැපෙන විදිහට. මේ ළඹය දිගේ අපි තව තැනක තිතක් තියාගෙන ඉර අඳිනවා හරියටම සිරස් රේඛාව. ඊළඟට තව තැනකින් එල්ලනවා. මේ වැනි තවත් තැනක්. එතනින් එල්ලලා ඒ ළඹය තියලා එතනට මේ රේඛාව. ආයෙ තව තැනකින් එල්ලනවා. මෙතන ගියමු. එතනින් එල්ලලා මේ රේඛාව අඳිනවා. ඔක්කොම රේඛා හරියටම එක තැනකින් ගමන් කරනවා. එතන තමයි ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. කියන්නේ ඇත්තටම මේක එල්ලුවාම ගුරුත්ව කේන්ද්‍රයෙන් යන බරයි මෙතනින් යන ප්‍රතික්‍රියාවකින් තමයි මේක තුලණය වෙන්නේ. ඒ දෙක එකම රේඛාවට වැටෙන්න එපයි. ඒ අනිවාර්යයෙන් මේ සිරස් රේඛාව උඩ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න ඕනේ. ඒක තමයි ඔය මේක අසමාකාර හැඩයක් ඇති තහඩුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන පරීක්ෂණාත්මක ක්‍රමය. දැන් අපි බැලුවොතින් අපිට දුන්නොතින් අපි දැන් යම් ක්‍රමානුකූල හැඩහුරුකම් නැත්නම් ඒකාකාර හැඩහුරුකම් ඇති වස්තුන්ගේ ගුරුත්ව කේන්දර තියෙන තැන් හොයාගත්තානේ, අහගත්තා, ඉගෙන ගත්තානේ. අපිට ගණන් හම්බ වෙනවා ඒ වගේ ක්‍රමානුකූල හැඩහුරුකම් තියෙන වස්තු දෙකක් එකට සම්බන්ධ කරලා දෙකක් තුනක් කීපයක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ කරලා ඒ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන හොයන්න කියලා වෙලා. සමහර කෙටි ප්‍රශ්නයක අනුමාන කරන්න ඉන්නත් පුළුවන්. දැන් උදාහරණයකට අපි හිතමුකෝ අපිට තියෙනවා
මේ වගේ වෘත්ත දෙකක්. වෘත්තාකාර තහඩු දෙකක්. එක වෘත්තාකාර තහඩුවක් මේ වගේ තියෙනවා. මේකට ඊළඟ අපි ඒ වගේ ප්‍රශ්නයක් අපි හදන්න යනවා. මේකට ඈඳලා පාස්සලා තියෙනවා තව ඊට වැඩි පොඩි වෘත්තාකාර තහඩුවක්. ඒකාකාර වෘත්තාකාර තහඩුව. දැන් මේ දෙක වෙන වෙනම ගත්තොත් අපි දන්නවා මේවායේ ගුරුත්ව කේන්ද්‍ර තියෙන තැන්. මේකේ ගුරුත්ව කේන්ද්‍රය මේක වෙනම ගත්තොත් මේකේ කේන්ද්‍රය තියෙන්නේ. මෙතනින් මේකේ බර ක්‍රියා කරන්නේ. මේකේ බර ක්‍රියා කරන්නේ ඒකේ කේන්ද්‍රය නේ. දැන් මේ දෙක හයි කරලා ගත්තාම සවි කරලා ගත්තාම කොහෙද මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. දැන් අනිවාර්යෙන් මේ වගේ එකක ඉස්සෙල්ලාම බලන්න ඕනම ගුරුත්ව කේන්ද්‍රය හොයන ගැටලුවක පළවෙනි දේ ඕගොල්ලෝ කරන්න ඕන. වස්තුව හරහා යන සමමිතික රේඛාවක් තියෙනවද කියලා බලන එකයි. දැන් මේකේ එහෙම සමමිතික රේඛාවක් තියෙනවද නැද්ද? තියෙනවනේ. මේ වස්තුව හරියටම සමාන කෑලි දෙකකට බෙදෙන සමමිතික රේඛාවක් එනවා. මෙන්න මේ කේන්ද්‍ර දෙක යා කරන රේඛාව. දැන් මේක තමයි මේ සමමිතික රේඛාව. නේ? මෙහෙම සමමිතික රේඛාවක් තියෙනවා නම් අපි කලින් ඉගෙන ගත්ත විදිහට අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන සංයුක්ත වස්තුවේ සමමිතික රේඛාව උඩනේ. සමමිතික රේඛාව උඩ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේක උඩ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. දැන් අපි කරන්නේ මේ තහඩුවේ බර මෙතනයි මේ තහඩුවේ බර මෙතනයි තියෙනවා. දැන් මේ දෙක අතර තැනක තමයි මුළු බර ක්‍රියා කරන්න ඕනේ. මේ තහඩුවේ මුළු බර ක්‍රියා කරන්න ඕනේ. මේ අතර තැනක මේ හරිය කියමුකෝ වැඩියෙන් ගුරුත්ව කේන්ද්‍රය ලං වෙනවා වැඩි බර කියන්නේ ලොකු තහඩුව පැත්තට. ඒ පැත්තට වැඩියෙන් ලං වෙනවා සමමිතික රේඛාව උඩ තියෙන්නේ. දැන් සමමිතික රේඛාව හොයාගත්තාම ලේසි දේ තමයි අපි දන්නවා අනිවාර්යෙන් මේ රේඛාව උඩ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා. ලකුණු ගන්න ඒක උඩ ලකුණු කරනවා. දැන් මෙතනින් මේ මුළු බර ක්‍රියා කරන්න ඕනේ. මෙතනින් මේ මුළු බර ක්‍රියා කරන්න ඕනේ. ඒතර අපි කිව්වොත් මේ බර W1 මේක W1 මේක W2 කියලා මේ මෙතන ක්‍රියා කරනවා. මේ ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියා කරන්න ඕනේ W1 ධන W2. දැන් මේක ඇත්තටම සමාන්තර බල දෙක. අපි W1යි W2යි දන්නවනම් සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තේ ක්‍රියා රේඛාව හොයන ගැටලුවක් වෙනවා. ඒ සම්ප්‍රයුක්තේ තියෙන්නේ මෙන්න මේ දුර හොයන්නයි තියෙන්නේ. ඇත්තටම මතකද දන්නේ ඔයගලන්ට සමාන්තර බල දෙකක් නිසා සම්ප්‍රයුක්තේ ක්‍රියා රේඛාවෙන් මේවා යා කරන රේඛාව මේ තැන් බෙදෙන්නේ මේ බලයන්ගේ අනුපාතයට. එහෙනම් මේ දුර A නම් මේ දුර B නම් මේ Aට B කියන්නේ W2ට W1 බල මාරු කරලා ගන්න ඕනේ. මේක A නම් මේ ටික B නම් මෙතනින් එහා පැත්තේ මේ මුළු දුර B නම් A බෙදීම B කියන්නේ W2 බෙදීම W1. අන්නේ අනුපාතයට තමයි මේ ගුරුත්ව කේන්ද්‍රයෙන් මේක බෙදෙන්නේ. දැන් W1යි W2යි ගන්නත් හුඟක් වෙලාවට දැන් අපිට දෙන්නේ නැහැ හුඟක් වෙලාවට මේ බරවල්. W1 W2. ඒ වෙනුවට දෙන්නේ මේ තහඩුවේ අරය දෙනවා. තහඩු දෙකේ අරයන් දීලා අපි හොයාගන්න ඕන බර. ඇත්තටම මේ තහඩු වල ඒකාකාර තහඩු මේ දෙකම එකම ಜಾති එකම ඝනකම තියෙන එකම ද්‍රව්‍යයෙන් සැදි තහඩු දෙකක්. අන්න එහෙම දෙන්නේ හුඟක් වෙලාවට. එහෙම වුණාම මේකේ ඒකක වර්ගඵලයකට එකම බරක්නේ තියෙන්නේ. ඒකක වර්ගඵලයක බර අපිට W හරි මොකක් හරි කියලා ගන්න පුළුවන්. එතකොට දැන් ඒ කියන්නේ දැන් මේකේ අපි ගත්තොත් හරියටම ඒකක වර්ගඵලයක් මේ වගේ. මේ ඒකක වර්ගඵලයේ බර W නම් මෙන්න මේ තහඩුවේ වර්ගඵලය මේ W වලින් වැඩි කරොත් ඒකක වර්ගඵලයක බරෙන් වැඩි කරුවොත් මේ W එක හොයන්න පුළුවන්. දැන් උදාහරණයකට මේකේ අරය 5යි කියලා හිතමුකෝ. මොකද්ද මේකේ ක්ෂේත්‍රඵලය එතකොට? අපි ඒකක ක්ෂේත්‍රඵලයක බර දැන් ගන්නෙ. ඒකක ක්ෂේත්‍රඵලයක බර තමයි අපි W කියලා ගන්නෙ. පෘෂ්ඨීය ඝනත්වය කියලාත් කියන මේකට තහඩුවේ පෘෂ්ඨීය ඝනත්වය. තහඩුවේ පෘෂ්ඨීය ඝනත්වය අපි සිම්පල් W හරි සිග්මා හරි ඒ වගේ අකුරක් ගන්න පුළුවන්. ඒතර මේකේ අරය 5 නම් මොකද්ද මේකේ ක්ෂේත්‍රඵලය? πr වර්ගයනේ. ඒතර πr වර්ගය. අරය 5යි නම් 25යි π තමයි මේකේ ක්ෂේත්‍රඵලය. ඒතර මේකේ බර හැටියට ගන්න ඕනේ 25යි π වැඩි කිරීම W. 25යි π වැඩි කිරීම W. W කියන්නේ ඒකක වර්ගඵලයක බර. එතකොට මේකේ ක්ෂේත්‍රඵලය තමයි πr වර්ගය π වැඩි කිරීම 5 වර්ගය අරය 5 නම් 5 පහ 25යි. එතකොට 25යි π තියෙන වෙනම 7න් 22. එතකොට πr වර්ගය 25යි π වැඩි කිරීම W. මෙයාගේ අරය සෙන්ටිමීටර 2 නම් මොකද ඒකේ ක්ෂේත්‍රඵලය πr වර්ගය. එතකොට r වර්ගය 2 වර්ගය 4යි π වැඩි කිරීම 4 වැඩි කිරීම W. එතකොට ඒ දෙකේ එකතුව මෙතනට එන්න ඕනේ. එතකොට අන්තිමේ W කැපිලා යනවා සමීකරණ ලියුවහම. එතකොට අපිට තහඩුවේ බර දෙන්නේ අරය දෙන්නේ.
අපි දැනගන්න ඕනේ ඒකෙන් බර හොයාගන්න. අන්න එහෙම මේක ඉතින් ටිකක් අපි හිතලා බලලා කරන්නත් ඕනේ. දැන් ඒ වගේ ගැටලුවක් මෙතන එහා පැත්තේ තියෙනම් බලමු ඊළඟට. මේ තියෙන ගැටලුව දැන් මේ තියෙන එකිනෙකට ස්පර්ශ වී ඇති වෘත්ත දෙකක් ඒකාකාර තුනී තහඩුවකින් කපා ගන්න. ඒකාකාර තුනී එකම තහඩුවෙන් කපා ගන්න මේක. මේ දෙක එකට එතන ඈඳිලා තියෙන අර ස්පර්ශ වෙලා තියෙන ලක්ෂණ මෙතනින්. එතකොට එක වෘත්තයක විස්කම්භය අනෙක් වෘත්තයේ විස්කම්භයෙන් දෙගුණයයි. දැන් මේකේ අරය දීලත් නැහැ. කියන්නේ එක වෘත්තයක මේ එක කාර්යය වගේ අනික අරය දෙගුණයයි කියලා කියන්නේ. ඒතර මේකේ අරය වගේ මේකේ අරය දෙගුණයක් කියලායි කියන්නේ. එහෙම එකක් කියන්නේ. එතකොට අපි ගන්නවා කුඩා වෘත්තයේ විස්කම්භය 2a කියලා හිතන්නවා. ඒතර කුඩා වෘත්තයේ අරය a කියලා ගන්නවා. මේ තියෙන්නේ. අපි කුඩා වෘත්තයේ අරය a කිව්වොත් මේ ලොකු වෘත්තයේ අරය 2a. කුඩා වෘත්තයේ අරය a ලොකු වෘත්තයේ අරය 2a. එහෙම ගන්න වෙන්නේ. එතකොට දැන් මේ බරවල් මේ දෙකේ දාන්න වෙන්නේ ක්ෂේත්‍රඵලයට සමානුපාතික විදිහට. මොකද්ද? ලොකු එක ගත්තොත් ලොකු තහඩුව ගත්තොත් මොකද්ද ක්ෂේත්‍රඵලය? පයි වැඩි කිරීම ලොකු තහඩුව ගත්තොත් පයි වැඩි කිරීම මේකේ අරය 2a 2a වල වර්ගය පයි r වර්ගයනේ 2a වල වර්ගය ඒකක වර්ගඵලයක බර w නම් මෙන්න මේකේ බර. ඉතින් 2a වල වර්ගය කියන්නේ 4a වර්ගය. එතකොට 4a වර්ගය මේක පයි වලින් වැඩි වෙනවා. මේ 4යි පයි මේ තියෙන්නේ. මේ දෙකේ වර්ගය 4යි 4යි පයි a වර්ගය w අන්න ලොකු තහඩුවේ බර. පොඩි තහඩුවේ අරය සිම්පල් a මේකෙන් භාගයයි. මේකේ අරය 2a මේකේ අරය a. මේකේ කොහොමද බර ගන්නෙ? මේකේ වෙන්නේ එතකොට පයි අරය a වර්ගය. w. ක්ෂේත්‍රඵලයේ පයි a වර්ගය අරය සිම්පල් a වර්ගය මෙතන එනවා. ක්ෂේත්‍රඵලයේ පයි වැඩි කිරීම a වර්ගය අරය a. එතකොට ඒක වැඩි කරොත් ඒකක වර්ගඵලයක බරෙන් w වලින් කුඩා තහඩුවේ බර එනවා. මේ තියන්නේ මේ පුංචි තහඩු දෙකේ බර. මේ දෙකේ එකතුව දැන් මෙතන 4යි පයි a වර්ගය w මෙතන පයි a වර්ගය w මේ මැද්දෙන් ක්‍රියා කරන මුළු බර එන්න ඕනේ මේ දෙකේ එකතුව. ඒ කියන්නේ මැද්දෙන් ක්‍රියා කරන්න ඕන කීයක්ද එතකොට? 4යි පයි a වර්ගය w මෙතන පයි a වර්ග 5යි පයි a වර්ගය w කියන බරක් මේ මැද්දෙන් ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියා කරන්න ඕනේ. මැද්දෙන් කිව්වේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැනින්. දැන් මේ ගාන ගත්ත ගමන් අපි රූපයක් ඇඳගෙන මේ සමමිතික රේඛාව ලකුණු කරගන්න ඕනේ. මේක තමයි සමමිතික රේඛාව. එතකොට මේ කේන්ද්‍ර හරහා යන මේ සමමිතික රේඛාව ඇඳගත්තාම අපි දන්නවා මේ කුඩ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා. ඊළඟ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ තහඩු දෙකේ ගුරුත්ව කේන්ද්‍ර අතර මේ සමාන්තර බල දෙකේ සංප්‍රයුක්තය කොටින්ම ක්‍රියා කරන තැන. ඒකයි මම කිව්වේ ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ ගැටලුව අන්තිමේ සමාන්තර බල පද්ධතියක සංප්‍රයුක්තය සෙවීමේ ගැටලුවක් වෙනවා. දැන් අපි හොයන්න ඕනේ මෙන්න මේ තැන. ඇත්තටම මේ දුර x නම් මෙතන දුර x නම් එතකොට මේ දුරට මේ දුර සමාන වෙන්න ඕනේ මේ බරට මේ බර. එහෙමයි එන්නේ. මේ මුළු දුර කීයද? c1 c2 දුර කීයද? දැන් මේකේ කේන්ද්‍රය තමයි මේ තහඩුවේ බර ක්‍රියා කරන්නේ. මොකද තහඩුව ගුරුත්ව කේන්ද්‍රයේ ඒකාකාර තහඩුවක කේන්ද්‍රයනේ තියෙන්නේ. එතකොට c2 එක ගුරුත්ව කේන්ද්‍රයක් වෙනවා. c1 එක ගුරුත්ව කේන්ද්‍රයක් වෙනවා. අනිත් තහඩුවේ ඒ අතරමැද තමයි මුළු ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙකේම එකතු වෙලා එන සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තමයි එතකොට හොයන්න තියෙන්නේ. ඒතර මෙන්න මේ c1 c2 දුර කීයද? මේක a මේක 2a මේ දුර 3a එතකොට. එතකොට c2 ඉඳලා ගුරුත්ව සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර x කියලා ගත්තොත් මේ ඉතිරි දුර gc එක කියන දුර c2g කියන්නේ x කියලා ගත්තොත් gc එක කියන්නේ 3a ඍණ x මේ ටික x කියලා ගත්තොත් මේ ඉතුරු ටික 3a ඍණ x වෙනවා. 3a ඍණ x වෙනවා. මම මේක මෙන්න මේ විදිහට මෙතන දැම්මොත් මේ දුර x මෙන්න මේ දුර මෙතන ඉඳලා මෙතනට දුර මේ ටික 3a ඍණ x වෙනවා. 3a ඍණ x වෙනවා. දැන් අපිට ඕනනම් මෙතන වටා ගූර්ණ ගන්නත් පුළුවන්. මෙතන වටා ගූර්ණ ගත්තොත් සංප්‍රයුක්තයේ ගූර්ණය බලපද්ධතියේ ගූර්ණයට සමානයි කියන කතන්දරේ එන්නේ. මතකද? සංප්‍රයුක්තයේ ගූර්ණය බලපද්ධතියේ ගූර්ණයට සමාන වෙන්න එපේ. අපි මෙතනින් ගූර්ණ ගත්තොත් සංප්‍රයුක්තයේ ගූර්ණය බිඳුවයි. එහෙනම් බලපද්ධතියේ ගූර්ණය මේ බලපද්ධතිය කියන බල දෙකයි තියෙන්නේ. බල දෙකේ ගූර්ණ වල එකතුවත් බිඳුව වෙන්න ඕනේ. බල දෙකේ ගූර්ණ වල එකතුවත් බිඳුව වෙන්න ඕනේ. ඉතින් මේ මෙතන මේක මේ විස්තරය කියලා තියෙනවා. ලොකු වෘත්තයේ විස්කම්භය 4a එතකොට අරය 2a තහඩුවේ ඒකක වර්ගඵලයක බර w නම්
කුඩා වෘත්තයේ බර එනවා. ලොකු වෘත්තයේ බර එනවා. කුඩා වෘත්තයේ බර ක්‍රියා කරන්නේ C1, ලොකු වෘත්තයේ බර ක්‍රියා කරන්නේ C2. සම්පූර්ණ තහඩුවේ බර එතකොට එන්නේ මෙන්න මෙතනින් එන සම්පූර්ණ තහඩුවේ බර මෙන්න මෙතනින් එන්නේ මේ මුළු බර සංප්‍රයුක්ත බර එන්නේ 5යි පයි a වර්ගය w මේ දෙකේ එකතුව සමාන්තර බලනේ සංප්‍රයුක්තයේ කෙලින්ම මේ දෙක එකතු කරලා ගන්න පුළුවන් දෙකම එක අතට තියෙන්නේ නේ අන්න ඒ ටික තමයි මෙතන කියන්නේ එතකොට මෙතන ඉඳලා මෙතනට මෙන්න මේ C1 C2 කියන දුර මෙතන එන්න ඕනේ C1 C2 හතර නෙමෙයි C1 C2 කියන දුර 3යි මෙතන මෙතනට දුර 3යි එතකොට මේ ටික x කියලා ගත්තොත් ඊටු ටික 3යි රින x වෙනවා මේ ගැටලුවම අපි හදන විදිහ ඊළඟ කොටසේ තියෙන මේ තියෙන්නේ එතකොට මෙතන තමයි මුළු බර ක්‍රියා කරන්නේ මුළු බර 5යි පයි a වර්ගය w අපි මේ දුර x කියලා ගත්තාම මේ මෙතනලා මෙතනට දුර මේ ටික අපිට එනවා 3යි a රින x කියලා මේ තියෙන ගුරුත්ව කේන්ද්‍රය එතන තමයි මුළු බර ක්‍රියා කරන්නේ මේ දෙකේම එතකොට C2 ලක්ෂය වටා ගූර්ණ අරන් තියෙනවා මෙතන වටා ගූර්ණ අරගෙන තියෙන්නේ මෙතන වටා ගූර්ණ ගත්තොතින් මෙතන වටා C2 වටා බල පද්ධතියේ ගූර්ණය සංප්‍රයුක්තයේ ගූර්ණයට සමාන වෙන්න ඕනේ. මේක සංප්‍රයුක්තයේ සෙවීමේදී මම කියලා දුන්නා බල පද්ධතියක සංප්‍රයුක්තය හොයනකොට අපි කරන දෙයක් තමයි සංප්‍රයුක්තයේ ක්‍රියා රේඛාව හොයනකොට ඕනෑම ලක්ෂයක් වටා බල පද්ධතියේ ගූර්ණය සංප්‍රයුක්තයේ ගූර්ණයට සමාන කිරීම. දැන් මෙතන ගූර්ණ ආරම්භ තියෙන C2 වටා. ඒතර අපි C2 වටා ගූර්ණ ගත්තොත් C2 වටා අපි ගත්තොත් දක්ෂිණාවෘත ගූර්ණ ධන කියලා C2 වටා සංප්‍රයුක්තයේ ගූර්ණය මොකද්ද 5යි පයි a වර්ගය 5යි පයි a වර්ගය w තමයි බර සංප්‍රයුක්තය මෙතන 5යි පයි a වර්ගය w ඒකට C2 ඉඳලා තියෙන දුර තමයි x ඒක වැඩි කිරීම x සමාන වෙන්න ඕන අන්න මෙතන වටා සංප්‍රයුක්තයේ ගූර්ණය සමාන වෙන්න ඕන බල පද්ධතියේ ගූර්ණයට මෙතන වටා මේ C2 තුලින් ක්‍රියා කරන බරේ ගූර්ණය බිඳුව. ඒක මෙතනින් යන්නේ ලක්ෂය තුලින් ගූර්ණ ගන්න ලක්ෂය තුලින් යන බලයේ ගූර්ණය බිඳුවයි. ඒතර මේ බරේ ගූර්ණය බිඳුවයි මේ බරේ ගූර්ණය සමාන වෙන්න ඕනේ මෙන්න මේ ගූර්ණයට මේකට. මේකත් දක්ෂිණාන්ත දෙක සමාන වෙන්න ඕනේ. මෙතන එන්නේ මොකද්ද? මේ තියෙන බර පයි වැඩි කිරීම a වර්ගය w වැඩි කිරීම මෙතන ඉඳලා මෙතනට දුර 3යි a. මෙතන මෙතන මේ දුර 3යි a රින් x මේ මෙතන මෙතනට දුර 3යි. එතකොට මෙතන වටා ගූර්ණ ගන්නකොට මේ බලයේ ගූර්ණය වෙන්නේ බලය පයි a වර්ගය w වැඩි කිරීම දුර 3යි a. මේ අර 2යි a මේ ටික a මුළු දුර 3යි a. හරිනේ? ඔය විදිහට එන්නේ. දැන් මේක සුළු කරනකොට බලන්නකෝ මේ පයි a වර්ගය w පයි a වර්ගය w කැපිලා යනවා. කැපිලා ගියාම මොනවද ඉතුරු වෙන්නේ? 5යි x 5යි x කියන්නේ 3යි a එහෙනම් x කියන්නේ 3යි a බෙදීම 5යි. එතන මොකද්ද මේකෙන් එන්නේ? එහෙනම් මේ C2 ඉඳලා සමමිතික රේඛාව දිගේ 3යි a බෙදීම 5 කියන දුරකින් තමයි 3යි a බෙදීම 5 කියන දුරකින් තමයි මේ සංප්‍රයුක්ත බර ක්‍රියා කරන්නේ. එතන තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මේ අනුව සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය C2 ඉඳලා 3යි a බෙදීම 5ක් දුරින් C1 C2 රේඛාව මත පිහිටි ලක්ෂයක් කියලා හරියටම ගුරුත්ව කේන්ද්‍රය විස්තර කරලා තියෙනවා. දැන් මේකේ මම ගැටලුව විස්තර කරන්නම්. පාදය සෙන්ටිමීටර 12 වන ABCD සමචතුරස්‍රයක් තියෙනවා. මේක ඍජු කෝණාශ්‍රයක් වගේ ඇඳලා තිබුණාට සමචතුරස්‍රයක් කියලා හිතන්න. ඒතර ABCD සමචතුරස්‍රයක්. ඒකේ මෙන්න මේ විකර්ණ ඡේදනය වෙන්නේ E වල. විකර්ණ පේනවනේ. දැන් මේක ඒකාකාර තහඩුවකින් මේක ඇඳලා මේ ත්‍රිකෝණේ හරියටම කපලා අරගෙන BEC කියන ත්‍රිකෝණේ කපලා අරගෙන ඒක හයි කරලා තියෙනවා මෙන්න මෙතනට. එතකොට මේ BC පාදයේ දැන් මේ ත්‍රිකෝණේ කපලා ගන්නකොට මේ BC පාදය මෙතන DC වලට සම්පාත වෙන විදියට දැන් අරන් තියෙනවා.
අරගෙන ඒක හයි කරලා. දැන් මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන. මේක ටිකක් වෙනස්ම විදිහේ ප්‍රශ්නයක්. දැන් මේකේ සමමිතික රේඛාවක් තියෙනවද? හිතලා බලන්න. මේ තහඩුව හරහා යන සමමිතික රේඛාවක් තියෙනවද? ගැටලුව තේරෙනවනේ. සමචතුරස්‍රාකාර තහඩුවේ මේ ත්‍රිකෝණය කපලා මේ පාදයට සමානනේ සමචතුරස්‍රයක් නේ. ඒ හරියටම මෙතනට ගානට මේක අලවන්න පුළුවන් ෆිට වෙනවා. ඒක එතනට දාලා ඉවරලා මේ කැල්ල කපලා අරන් දාලා මේක හදලා තියෙනවා. ඒකාකාර තහඩු. දැන් මේකේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියලා අහන්නේ. සමචතුරස්‍රයේ තිබුණා නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන. E වල. දැන් එහෙම නෙමෙයි. දැන් මේක අපිට ටිකක් හිතන්න වෙනවා. මේකේ සම්මිතික රේඛාවකුත් නැහැ. ඇත්ත කතාව සමාන කෑලි දෙකකට මේක බෙදෙන රේඛාවක් හිතන්න බෑ දෙපැත්තම එක වගේ තියෙන. මේක අපි ගන්න ඕන වෙනම ක්‍රමයකට. අපි මේ එක ත්‍රිකෝණයක් ගත්තොත් මේ ත්‍රිකෝණ සමානනේ. සමචතුරස්‍රයක්නේ මේ ත්‍රිකෝණ හතරම සමානයි. ත්‍රිකෝණ හතරම සමානයි. ත්‍රිකෝණයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන ඕගලන්ට මතකද? මධ්‍යස්ථයක් උඩ මධ්‍යස්ථයේ 1:2 අනුපාතයට බෙදෙන තැන. ත්‍රිකෝණයක මධ්‍යස්ථ කැපෙන තැනනේ. ඒතර මධ්‍යස්ථ ඕනම මධ්‍යස්ථ කැපෙන්නේ ත්‍රිකෝණයක 1:2 අනුපාතයෙන්. ඒතර මේ DCF කියන ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය G1 කිව්වොත් ඒක තියෙන්නේ මෙන්න මේ මධ්‍යස්ථයේ උඩ. DC වල මධ්‍ය ලක්ෂය මෙතන කියමුකෝ. ඒ මධ්‍යස්ථයේ උඩ මෙන්න මේ දුර බෙදෙනවා මේක 2යි නම් මේක 1යි. ඒ අනුපාතයට. අන්න එහෙම. ඒ වගේම මේ ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය ඒකෙත් මේ මධ්‍යස්ථය උඩ මේ මධ්‍යස්ථය අරන් තින්නේ. මෙන්න මේ මධ්‍යස්ථ තුනම එකම රේඛාවක් උඩට වැටෙනවා. මෙන්න මේ රේඛාව උඩට වැටෙනවා මධ්‍යස්ථ තුනම. FDC ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන මේක 1යි නම් මේක 2යි. දැන් මේ පාදයක් 12 නම් මේ පාදයක් 12 නම් මෙන්න මේ පාදයක් 12 නම් මේ මධ්‍යස්ථයේ උස 6යි නේ. හරියටම සමචතුරස්‍රයේ පාදයක් 12ක් නේ. මේ පැත්තත් 12යි සෙන්ටිමීටර්. මේ ටික 6යි. මේ ටිකත් 6යි. මේ ටිකත් 6යි. 6 බෙදන්න පුළුවන් හරිම ලේසියෙන් 1:2 අනුපාතයට. එතකොට මේක 6යි නම් 6 1:2 අනුපාතයට බෙදුවහම මේ දුර සෙන්ටිමීටර් 2යි. මේ ටික 4යි. යන්න එහෙම එන්නේ. මේක 4යි මේක 2යි. ඒ වගේම තමයි මේක 2යි මේක 4යි. මේක 2යි මේක 4යි. එහෙම එන්නේ. මේ අතට මේ දුර 6යි. මෙතන දුර 6යි. මෙතන දුරත් 6යි. මේ සමචතුරස්‍රයේ දුරින් හරි භාගයක් මධ්‍යස්ථයනේ. ඒතර මෙන්න මේ ත්‍රිකෝණ තුනේ ගුරුත්ව කේන්ද්‍ර එකම රේඛාවකට වැටෙනවා. එහෙම වැටෙන්නේ නැත්තේ මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙන්නේ. මෙන්න මේ මධ්‍යස්ථයේ උඩ. මේ මධ්‍යස්ථයේ උඩ ඒකේ ආපහු මේක 6යි. මේ උස 6යි. මේ 12න් භාගයක් නේ මේක. මධ්‍යස්ථ මේක වුණාම නේද? 6යි 6 බෙදෙනවා 1:2 අනුපාතයට. මේක 2යි. මේක 4යි. අන්න එහෙම බෙදෙන්නේ. දැන් අපි මේක මෙන්න මෙහෙම කරන්න ඕනේ. අපි ගන්නවා මේක අක්ෂ දෙකක් මෙන්න මේ වගේ. අක්ෂ දෙකක් විදියට ගන්න. AB කියන්නේ x අක්ෂය කියලා ගමු. AB කියන්නේ x අක්ෂය. ඊළඟ AD අපි ගමු y අක්ෂය කියලා. AD කියන්නේ y අක්ෂය. දැන් මේ අක්ෂවලට සාපේක්ෂව G1, G2, G3, G4 කියන ලක්ෂවල අපිට ඛණ්ඩාංක හොයාගන්න පුළුවන්ද? මොනවද ඛණ්ඩාංක? G1 කියන තැන x ඛණ්ඩාංකය මේ අතර 6යි. y ඛණ්ඩාංකය මේ අතර මෙතන 6යි 6යි මේ 12යි 12ට දෙකක් එකතු වෙන්න ඕන 14යි. ඒතර G1 කියන තැන ඛණ්ඩාංක ගත්තොත් මේ අක්ෂ වලට සාපේක්ෂව දැන් ඉතින් මේ තියෙන තැන් අක්ෂ දෙකකට සාපේක්ෂව අපි ගන්න යන්නේ. මෙතන ඉඳලා x ඛණ්ඩාංකය 6යි y ඛණ්ඩාංකය මෙතන 12යි 2යි 14යි. එතකොට මේකේ 6යි x ඛණ්ඩාංකය 6යි y ඛණ්ඩාංකය 14යි. මේ G1 G2 හරි ලේසි x ඛණ්ඩාංක හොයන්න. G2 x ඛණ්ඩාංකය 6යි. මේ පැත්තට මේ තුනම තියෙන එකම දුරින් y අක්ෂයේ ඉඳලා 6යි.
x කණ්ඩාංකය 6යි y කණ්ඩාංකය කීයද? මේක 6යි 6ට එකතු වෙන්න ඕන 4ක්. මොකද මේ 3 2 අනුපාතයට බෙදුනම මේක 2යි මේක 4යිනේ. මේක 6යි. ඒතර මේක 6යි මේක 4යි y කණ්ඩාංකය මෙතන 10ක් වෙනවා. 10යි. G4 මොනවද කණ්ඩාංක? G4 කණ්ඩාංක මම මෙතන ලියන්නම්කෝ. G4 x කණ්ඩාංකය 6යි. ඊට y කණ්ඩාංකය 2යි. මේක 6යි මේ ටික 2යි. මධ්‍යස්ථය මේ මුළු උස 6යි ඒක 1ට 2 අනුපාතයට බෙදුනම 6 1ට 2 අනුපාතයට බෙදුනම 2යි 4යි නේ? හරිනේ? අන්න එහෙම එන්නේ. මේකේ කණ්ඩාංක මොනවද? G3 කණ්ඩාංක මම මෙතන ලියන්නම්. G3 කණ්ඩාංක ගත්තොත් x කණ්ඩාංකය 2යි. මේ ටික 2යි නේ? මෙట్లా දෙකක් නේ තියෙන්නේ. y කණ්ඩාංකය මේ 12යි 6යි. මේ අතර 6යි. මේකෙන් භාගය 6යි. y කණ්ඩාංකය 6යි. x කණ්ඩාංකය 2යි y කණ්ඩාංකය 6යි. දැන් අපි හිතනවා මේ ත්‍රිකෝණ හතරේ ගුරුත්ව කේන්ද්‍රවල ඒ ත්‍රිකෝණ හතරේ බර සාන්ද්‍රණය වෙලා තියෙනවා කියලා. එතකොට එක ත්‍රිකෝණයක බර w කිව්වොත් ත්‍රිකෝණ හතරේම බර w බැගින් මොකද ත්‍රිකෝණ හතරම එක සමාන එක සයිස් එකම තරමේ. එතකොට අපි G1 කියන තැන w කියන බරක් ක්‍රියා කරනවා කියමු මේ ත්‍රිකෝණේ බර. G2 කියන තැන ක්‍රියා කරනවා ආපහු w කියන බරක් මෙන්න මෙතන මේකේ බර. මෙතන ක්‍රියා කරනවා මේ යට ත්‍රිකෝණයේ බර ඒකත් w. මෙතන ක්‍රියා කරනවා මේ ලොකු ත්‍රිකෝණයේ මෙන්න මේ ත්‍රිකෝණයේ බර ඒකත් w. ත්‍රිකෝණ හතරම සමානයි. මේ තියෙන ගුරුත්ව කේන්ද්‍ර හතර ත්‍රිකෝණ හතරේ. දැන් මෙහෙමයි අපි මේ ගාන හදන්නේ. අපි ගුරුත්ව කේන්ද්‍රය මේ අංශු අතර කොහේ හරි තියෙන්න ඕන. මේ G කියලා ලියලා තියෙන්නේ. මෙතන අපි කොහේ හරි තැනක මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා කියලා හිතමු. මේ තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය. අපි ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක ගුරුත්ව කේන්ද්‍රයේත් ඛණ්ඩාංක දෙකයි හොයන්නේ. එතකොට නිකම් වෙනවා මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ AD ඉඳලා කොච්චර දුරින්ද? ඒක තමයි x ඛණ්ඩාංකය. AB ඉඳලා කොච්චර උසින්ද? ඒක තමයි y ඛණ්ඩාංකය. ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක අපි හිතනවා මේ ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක අපි හිතනවා x ඛණ්ඩාංකය මෙහෙම අපි උඩින් ලිව්වොත් අපි ඒක බා කියලා කියන්නේ x බා x බා මේකේ ඛණ්ඩාංක මේ අතර දුර x බා මෙතනට ගුරුත්ව කේන්ද්‍රයට x අක්ෂයේ ඉඳලා උස y ඛණ්ඩාංකය ඒක y බා කියලා ගන්නවා. අපි ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංකය හෙව්වොත් x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි හරියටම අපිට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම එනවා නේද? ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන ඉඳලා කොච්චර දුරින්ද? ඒක තමයි x ඛණ්ඩාංකය. මෙතන ඉඳලා කොච්චර දුරින්ද? ඒක තමයි y ඛණ්ඩාංකය. දැන් මෙතන අපි අර මූලධර්මයමයි දාන්නේ. අපි අක්ෂයක් වටා ගූර්ණ ගන්නවා. දැන් අපි y අක්ෂය වටා ගූර්ණ ගත්තොත් y අක්ෂය වටා මේ ත්‍රිකෝණ හතරේ බරවල් හතරෙන් ගුලිතන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ තියෙන ලෑල්ලට ලම්බකව පල්ලෙහාට ඒ පැත්තට කියලා. ඒතර මෙතන ක්‍රියා කරනවා W1, මෙතන ක්‍රියා කරනවා W2, මෙතන ක්‍රියා කරනවා W3, මෙතන ක්‍රියා කරනවා W4. ඒ වුණාට W1, W2, W3, W4 සමානයි. එකම බර එන්නේ W නේ. එහෙනම් මෙතන W, මෙතන W, මෙතන W, මෙතන W තමයි ක්‍රියා කරන්නේ. මෙතනින් ක්‍රියා කරන්න ඕන 4යි W. මෙතන ක්‍රියා කරන්න ඕන 4යි W. නේ? ගුරුත්ව කේන්ද්‍රයට මුළු බර එනවා. මේ සමාන්තර බල හතරේ W කියන බර හතරේ සංප්‍රයුක්ත 4යි W නේ. මේ 4යි W තමයි මෙතනින් යන්නේ. ගුරුත්ව කේන්ද්‍රය. ඒ කියන්නේ බල හතරේම සංප්‍රයුක්ත ක්‍රියා කරන තැන නේ. ඒකයි හොයන්න ඕනේ. එතකොට දැන් අපි හොයන්න යන්නේ ඒකේ x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි ගුරුත්ව කේන්ද්‍රයේ අනිත් ත්‍රිකෝණ හතරේ ගුරුත්ව කේන්ද්‍රවල x ඛණ්ඩාංක y ඛණ්ඩාංක හතරේම බොහොම ලේසියෙන් දන්නවා. ඒකට මොකද්ද පාවිච්චි කරුවේ? ත්‍රිකෝණයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ඕනෑම මධ්‍යස්ථයක් උඩ ඒ මධ්‍යස්ථයේ 1:2 අනුපාතයට බෙදෙන තැන. මෙතන ඉතින් සමචතුරස්‍රයක කැපිලා හැදිච්ච ත්‍රිකෝණ හින්දා බොහොම හොඳ ජ්‍යාමිතියක් තියෙන නේ සමද්විපාද ත්‍රිකෝණ අපිට හම්බ වෙනවා. ඉතින් හරි ලේසි මධ්‍යස්ථය අරගන්න. එතකොට අපි එක ත්‍රිකෝණයක බර W කියලා ගත්තාම මුළු පද්ධතියේ බර 4යි W කියලා එන්නේ. දැන් බලමු කොහොමද අපි හොයන්නේ කියලා මේක. මේ නැවත මම ඒ රූපෙම ඇඳලා තියෙනවා. නැවත ඒ රූපෙම ඇඳලා තියෙනවා.
ඔයගලන්ට මතක ඇති මෙතන ක්‍රියා කරන බර W මෙතන ක්‍රියා කරන බර W මෙතන කණ්ඩාංක ආවේ x කණ්ඩාංකය 6යි y කණ්ඩාංකය 14යි. මෙතන ක්‍රියා කරන බර W මයි මෙතන x කණ්ඩාංකය 6යි y කණ්ඩාංකය ආවේ 10යි. මේක මම කලින් පෙන්නුවා මේ ආපහු මේ දෙක ලියනවා. මේ W බර තමයි ක්‍රියා කරන්නේ. මේ G4 ක්‍රියා කරනවා W කියන බර. එතන කණ්ඩාංක ගත්තොත් x කණ්ඩාංකය 6යි y කණ්ඩාංකය ඉන්නේ 2යි. මෙතනත් ක්‍රියා කරනවා මේ W කියන බරම G3 මේකේ x කණ්ඩාංකය 2යි මේ අතර 2යි මේ අතර 6යි y කණ්ඩාංකය 6යි. මේ තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන ක්‍රියා කරනවා 5යි W මේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන. එතන ක්‍රියා කරන මුළු බර 5යි W. එතන කණ්ඩාංක අපි ගත්තා 5යි W. එතන ක්‍රියා කරනවා 4යි W. මේ හතරම මෙතන ක්‍රියා කරනවා. එතකොට එතන ක්‍රියා කරනවා 4යි W. 4යි W ගුරුත්ව කේන්ද්‍රයේ එතන කණ්ඩාංක තමයි අපි හොයන්න යන්නේ x bar y bar. ඔය ටික අපි කලින් පිටුවෙත් ලිව්වා. මේ තියෙන්නේ. කලින් පිටුවේ මේ ටිකම මෙතන මම ලියලා තියෙනවා. මේ ඒකමයි මම අනිත් පිටුවට ගෙනිච්චේ. මොකද ඒ රූපේ පාවිච්චි කරන්න වෙන හින්දා මෙන්න මේ විදිහට. දැන් අපි මොකද කරන්නේ? x bar හොයන්න y අක්ෂය වටා ගූර්ණ ගන්නවා. මේක තමයි y අක්ෂය. මේ තියෙන්නේ. x bar හොයන්න මෙන්න මේ y අක්ෂය මේක. y අක්ෂය වටා ගූර්ණ ගන්නවා. මේක තමයි y අක්ෂය. මේක x අක්ෂය. y අක්ෂය වටා ගූර්ණ ගත්තොත් මොකද වෙන්නේ? y අක්ෂයේ ඉඳලා මේ එක් බලයට තියෙන ලම්බක දුර බලයෙන් වැඩි කරනවා. හැම බලයක්ම w නේ. මේකත් w, මේකත් w, මේකත් w, මේකත් w. ඒක වැඩි කරන්න ඕන y කණ්ඩාංක වලින්. y කණ්ඩාංක වලින්. එතකොට x කණ්ඩාංක වලින්. මෙතන තියෙන මේ දුර x කණ්ඩාංක. එතකොට y අක්ෂයේ ඉඳලා තියෙන දුර වෙන්නේ ලම්බක දුර වෙන්නේ x කණ්ඩාංකය. එතකොට මෙතන බලමුකෝ. එතකොට දැන් බලන්න මේක වටා සංප්‍රයුක්ත බලයේ ගූර්ණය මොකද්ද? y අක්ෂය වටා සංප්‍රයුක්ත බලයේ ගූර්ණය මෙතනින් මේ සංප්‍රයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියා කරන 4යි W. 4යි W ට තියෙන මේ ලම්බක දුර මෙතන අක්ෂයේ ඉඳලා තමයි x bar කියන්නේ. x කණ්ඩාංකය මේක x bar. එතකොට 4යි W වැඩි කිරීම x bar. මෙන්න බලන්න. මේ තියෙන්නේ අර y අක්ෂය වටා සංප්‍රයුක්තයේ ගූර්ණය. සංප්‍රයුක්තයේ ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය තුලින්. ඒතර අපි බර ක්‍රියා කරන්නේ මේකට ලම්බකව කියලා අරගත්ත ගමන් ඒ බරේ ක්‍රියා රේඛාවට ලම්බක දුර කෙලින් වෙනවා මේ x කණ්ඩාංක කියලා. y අක්ෂයේ ඉඳලා දුරවල් x කණ්ඩාංක වෙනවා. x අක්ෂයේ ඉඳලා තියෙන දුරවල් තමයි y කණ්ඩාංක වෙන්නේ. ලම්බක දුරවල්. නේද? හොඳට හිතලා බලන්න. ඉතින් ඕගොල්ලෝ මේකට හිතන්න ඕනේ. මම ඉතින් හිතලානේ තියෙන කාලයක් තිස්සේ මේක කරලා උගන්නලා නේ. ඕගොල්ලන්ට අලුත්. ඕගොල්ලෝ පොඩ්ඩක් ඇඳගෙන හිතලා බලනකොට තේරෙනවා දෙයනේ ඇත්ත නේද කියලා නේ. එහෙම හිතලා හරියටම ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේක කරන්න බෑ. කටපාඩම් කරලා වැඩක් නැහැ. හිතන්න පුරුදු වෙන්න ඕනේ. හිතන්න පුරුදු වුණොත් ඕන එකක් හිතලා හදන්න පුළුවන්. ඒ නිසා ඒ හිතීමේ ක්‍රියාවලිය අන්න ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. එතකොට y අක්ෂය වටා සංප්‍රයුක්තයේ ගූර්ණය වෙන්නේ සංප්‍රයුක්ත බලය වැඩි කිරීම ඒකට තියෙන ලම්බක දුර සංප්‍රයුක්ත බලය 4යි W ලම්බක දුර x bar. මේ තියෙන එකට ගූර්ණය 4යි W වැඩි කිරීම x bar. මේක සමාන වෙන්න ඕන y අක්ෂය වටා බල පද්ධතියේ ගූර්ණ වල එකතුවට. බල පද්ධතිය හැම බලයක්ම හදන්නෙත් මේක දකුණට කරකවන්න y අක්ෂය වටා. මේ හැම බලයක්ම හදන්නේ දකුණට කරකවන්න. එතකොට දැන් බැලුවොතින් මොකද්ද මෙතන තියෙන මේ G1 ක්‍රියා කරන බලයේ ගූර්ණය W වැඩි කිරීම 6. මේ දුර 6යි. x කණ්ඩා W වැඩි කිරීම 6. ධන මේක ඒකත් W වැඩි කිරීම 6. මේකේ ගූර්ණයත් W වැඩි කිරීම 6. මේ තුනේම x කණ්ඩාංක සමානයි. ඒතර W වැඩි කිරීම 6 ඒවා 3ක් එනවා.
මේකේ ගූර්ණය W වැඩි කිරීම ඒකේ x කණ්ඩාංකය 2යි. W වැඩි කිරීම 2. මේ තියෙන්නේ බලපද්ධතිය ගූර්ණය. බල හතරක් තියෙනවා W 4ක්. W 4ක් තියෙනවා. ඒවයි ගූර්ණ ගන්නකොට W වැඩි කිරීම මේ x කණ්ඩාංක ටික x කණ්ඩාංකට එනකම පේනවා. W වැඩි කිරීම 6යි, ආයේ W වැඩි කිරීම 6යි, මෙතන W වැඩි කිරීම 2යි, මෙතන ආපහු W වැඩි කිරීම 6යි. ඒක සම්ප්‍රයුක්තයේ මේ ගූර්ණයට සමාන වෙනවා. දැන් මේ දිගටම W කැපිලා යනවා නේ. දිගටම W කැපිලා ගියාම එන්නේ මොකද්ද? 4යි x බාර් සමානයි කියලා එනවා. දිගටම W කැපිලා යනවා. 4යි x බාර් සමානයි මෙතන 6 ධන 6 ධන 2 6 6 12 2 14 6 20යි. 4යි x බාර් කියන්නේ 20යි. එහෙනම් x බාර් කියන්නේ 5යි. අන්න මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ y අක්ෂයේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් දුරින්. 5ක් දුරින්. ඒ වගේම ඒ එන්නේ එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ x කණ්ඩාංකය. ඒ වගේම දෙන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රයේ y කණ්ඩාංකය. ඒක දෙන්න අපි ගූර්ණ ගන්න ඕනේ මොකක් වටාද? x අක්ෂය වටා. මේ තියෙන x අක්ෂය. x අක්ෂය වටා ගූර්ණ ගත්තොත් මේ තියෙන විදිහට y බාර් හොයන්න x අක්ෂය වටා ගූර්ණ ගන්න. x අක්ෂය වටා සම්ප්‍රයුක්තයේ ගූර්ණය වෙන්නේ සම්ප්‍රයුක්ත බලය මෙතන ක්‍රියා කරනවා 4w මුළු බර 4w වැඩි කිරීම මෙතන ලම්බක දුර එන්නේ y බාර් x අක්ෂයේ ඉඳලා මේක වටා ගූර්ණ ගත්තාම ලම්බක දුර එන්නේ y කණ්ඩාංකය y බාර්. එතන 4w වැඩි කිරීම y බාර් සමානයි මාන මේකේ මොකද්ද x අක්ෂය වටා ගූර්ණය y කණ්ඩාංකය 14යි මෙන්න මේ දුර 14 වැඩි කිරීම w 14 වැඩි කිරීම w ධන මේකේ මේ y කණ්ඩාංකය 10යි 10 වැඩි කිරීම w මේක වටා කරගෙන තියෙන ඉඩකඩ y කණ්ඩාංකය වැඩි කරන w වලින් ඊළඟ මේකේ කණ්ඩාංකය මේකේ y කණ්ඩාංකය 6යි 6 වැඩි කිරීම w මේකේ y කණ්ඩාංකය 2යි 2 වැඩි කිරීම w මේ තියෙන්නේ මේ y කණ්ඩාංකය w වලින් වැඩි කර කර ලිව්වා නම් හරි 14යි w 10යි w 6යි w ධන 2යි w මේක සමාන වෙන්න ඕනේ 4යි w වැඩි කිරීම y බාර් වලට මේකෙන් y බාර් එනවා දිගටම w වලින් බෙදලා දාලා w කිව්වේ එක ත්‍රිකෝණයක බර දැන් බලන්න 14යි 10යි 24යි 24යි 6යි 30යි 2යි 32යි 4යි w කියන්නේ 32යි 32 4ෙන් බෙදන්න 8යි එහෙනම් y බාර් කියන්නේ 8යි ලස්සනට ඒක උත්තරේ එනවා දැක්කද ඒ අනුව මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ AB වල ඉඳලා කොච්චර දුරින්ද AB වල ඉඳලා 8ක් දුරින් y බාර් 8ක් දුරින් AD වල ඉඳලා කීයක්ද 5ක් දුරින් මෙතන ඉඳලා 5යි මෙතන ඉඳලා 8ක් දුරින් තමයි මෙන්න මේ ලක්ෂ්‍ය තියෙන්නේ හරියට මේ ලක්ෂ්‍යය පිහිටීම වෙනවා දැක්කද දැන් බලන්න මෙතන කලේ ත්‍රිකෝණ මේ තහඩුව අපි ත්‍රිකෝණ 4කට වෙන් කරගත්තා එක් ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රේ ඒ ත්‍රිකෝණේ බර ක්‍රියා කරනවා කියලා ගත්තා නැත්තම් කරන්න අමාරුයි මේක ත්‍රිකෝණ 4 සර්ව සම හින්දා බර සමානයි කියලා ගත්තා w කියලා මේ පාදයක් 12යි කියලා දීපු හින්දා අපිට නිකම්ම මේවට තියෙන දුරවල් මේ ගුරුත්ව කේන්ද්‍ර 4ට තියෙන දුරවල් මේ x අක්ෂයේ ඉඳලා y අක්ෂයේ ඉඳලා හොයන්න පුළුවන්. ඊළඟට අපි මුළු බර 4w ක්‍රියා කරනවා කියලා ගුරුත්ව කේන්ද්‍රේ කොහේ හරි තැනක ලකුණු කරගත්තා. ඒකේ කණ්ඩාංක ගත්තා. මේ x බාර් මේක y බාර් කියලා. ඊළඟ අපි මේ අක්ෂය වටා ගූර්ණ ගන්නකොට එනවා බර වැඩි කිරීම මේ ඔක්කොම එන්නේ x කණ්ඩාංක. y අක්ෂය වටා ගූර්ණ ගන්නකොට ඒ බර x කණ්ඩාංක වලින් වැඩි කරලා එකතු කරනවා. ඒක සමාන කරනවා සම්ප්‍රයුක්තයේ ගූර්ණයට. ඒ කියන්නේ 4w වැඩි කිරීම මේ මුළු දුරෙන්. x බාර් වලින් ඒ විදිහට x බාර් හෙව්වා. ඒ වගේම මේ අක්ෂය වටා ගූර්ණ අරගෙන y බාර් හෙව්වා. දැන් මේක ආපහු ඇඳගෙන තමුන් හිතලා බලලා මේ දුරවල් කණ්ඩාංක ටික දාගෙන. ඒතර මෙතන අපි තේරුණත් නැතත් එක දෙයක් ගත්තා ත්‍රිකෝණයක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මධ්‍යස්ථයක් උඩ ඕනම මධ්‍යස්ථයක් උඩ මධ්‍යස්ථ ඡේදනය වෙන්නේ එකම තැනක. ඒවා ඡේදනය වෙන්නේ 1:2 අනුපාතයට. එහෙම තමයි අපි මේ දුර බෙදාගත්තේ. මේ දුර 6යි. මේ උස 6යි. ඒක අපි බෙදුවා 1:2 අනුපාතයට. ඒ කියන්නේ 6 1:2 අනුපාතයට බෙදුවම 2යි 4යි. හරි ලේසි. හිතෙන් කරන්න පුළුවන් නේ. අන්න එහෙම මෙක් කළේ.
දැන් මේ තවත් වර්ගයක ගැටලුවක්. දැන් අපි පළවෙනියට හැදුවේ වෘත්ත දෙකක් ගානක්නේ. ඒකේ ආවේ ක්‍රමානුකූල හැඩවුරුකම් දෙකක් තියෙන වස්තු දෙකක් එකට සම්බන්ධ කරපුවම සංයුක්තේ ගුරුත්ව කේන්ද්‍රය. මේකේ එන්නේ ක්‍රමානුකූල හැඩයක් තියෙන වස්තුවකින් තවත් ක්‍රමානුකූල හැඩයක් තියෙන වස්තුවක් කපලා අයින් කරපුවාම ඉතිරි වෙන කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය කොහොමද හොයන්නේ කියන එකයි. දැන් මේක සමචතුරස්‍රයක් වෙනවනේ ABCD සමචතුරස්‍රයක්. පාදයක් සෙන්ටිමීටර් 36යි. ඒකෙන් මේ විකර්ණ කැපෙන තැන ඒකෙන් මෙන්න මේ හරියටම 4න් එකක් එක ත්‍රිකෝණයක් කපලා අරන් දානවා කියලා කියන්නේ. අරන් දැම්මම මේ ඉතුරු වෙන කෑල්ල තියෙනවනේ. ඉතුරු වෙන කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? දැන් එතකොට මේක මේ රතු පාට කරලා තියෙන කෑල්ල නෑ. අහන්නේ ඉතුරු කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය. දැන් රතු පාට කෑල්ල තිබුණා නම් ගුරුත්ව කේන්ද්‍රය එන්නේ හරියටම විකර්ණ ඡේදනය වෙන තැනට. නැත්තම් විරුද්ධ පාදවල මධ්‍ය ලක්ෂ්‍යාකන රේඛා කැපෙන තැන. නමුත් දැන් මේක අයින් කරුවට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද? දැන් මේක අයින් කරුවත් බලන්න සම්මිතික රේඛාවක් තියනවද කියලා ඉතුරු කෑල්ලේ සම්මිතික රේඛාවක් තියෙනවා. නේද? මේ බලන්න මේ ඉතුරු වෙන කෑල්ල. මේකේ මෙන්න මේ රේඛාව මේ MN රේඛාව දෙපැත්තට සම්මිතිකයි. දෙපැත්තම එක වගේනේ. ඒ නිසා මේක අරන් දැම්මත් මේ ත්‍රිකෝණේ සම්මිතික රේඛාවක් තියෙන එක ලොකු වාසියක්. සාමාන්‍යයෙන් අපි මොකද දන්නවද මේ වගේ එකක කරන්නේ? කෑල් එක ඔයගලන්ට පේනවා නම් ක්‍රමානුකූල හැඩයක් තියෙන වස්තුවකින් තවත් ක්‍රමානුකූල හැඩයක් තියෙන එකක් අයින් කරලා තියනවා කියලා ඒ අයින් කරපු කෑල්ල ගෙනල්ලා තියන්න එතනට හිතෙන්. ගානේ එතන ඒක ගෙනල්ලා තියනවා කියලා හිතන්න. ඒක තියලා තමයි ගාන හදන්න ඕනේ. ඒතකොට ලේසි. මොකද දැන් අපි දන්නවනේ මේ සමචතුරස්‍රය එහෙම් පිටින් තිබුණොත් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන කියලා. නේ? ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන කියලා දන්නවා. මේ ත්‍රිකෝණය ගත්තොත් ඒකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැනක් දන්නවා. හරි. අර ක්‍රමානුකූල හැඩයක් තියෙන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය අපි දන්නවනේ. කපලා අයින් කරපු එකේ ක්‍රමානුකූල හැඩයක් නම් තියෙන්නේ ඒකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැනක් දන්නවා. දැන් අපි මෙහෙමයි කරන්නේ මේකෙත් මේ එක ත්‍රිකෝණයක බර W කිව්වොත් සිම්පල් W කිව්වොත් දැන් මේ අයින් කරපු ත්‍රිකෝණයේ බර මෙතන ඒකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ අන්න ඔතන. ඊළඟට මේ දෙක එකතු කරොත් සංයුක්ත මුළු එකේ බර එන්නේ හරි මැද්දට. එතකොට දැන් මේ කෑල්ල අයින් වෙනකොට ඉතුරු කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය මේ සම්මිතික රේඛාව දිගේ අර පදාර්ථය වැඩි පැත්තට බර වෙනවා. ඒතර සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන. මේක තමයි G. දැන් මේ එක ත්‍රිකෝණයක බර W නම් මේකේ ත්‍රිකෝණ කෑලි 3ක් තියෙන හින්දා මෙතනට එන්න ඕන 3W. මේක W. මුළු එකේ බර 4W. එතකොට දැන් මුළු එකේ බර 4W. තර්කය මේකයි. මේ ඉතුරු කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන ඒකේ මේ ඉතුරු කෑල්ලේ බර ක්‍රියා කරනවා එක ත්‍රිකෝණයක බර W නම් ඉතුරු කෑල්ලේ බර 3W. මේ කෑල්ල ගෙනත් තිබ්බොත් ඒකේ බර W ඒක ක්‍රියා කරනවා ඒ කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රේ. මේ දෙක එකතු වුණාම මේ මුළු එක හැදෙනවනේ. මුළු සමචතුරස්‍රයේ බර ක්‍රියා කරන්නේ මෙතනට එනවා. එතකොට 4W. මෙන්න මේක තමයි සම්ප්‍රයුක්තය. මේක තමයි සම්ප්‍රයුක්තය. අන්න ඒකයි තර්කය. දැන් අපිට මේ ඉතිරි කෑල්ලේ බරයි අයින් කරපු කෑල්ලේ බරයි එකතු වුණොත් මුළු කෑල්ල හැදෙනවා කියන එක තමයි තර්කය. එහෙම කරලායි හදන්නේ. එහෙම කරලා මේ ඉතුරු කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රයට මෙතන ඉඳලා තියෙන දුර මෙන්න මේ දුර වගේ එකක් හොයන්න පුළුවන්. මේ ටික x කියලා දාලා තියෙන්නේ මේ. මෙතන දුර x නම් මේ x හොයන්න පුළුවන්. හරිම ලේසියි. දැන් මේක හදන්න. බලමු අපි මේක මෙන්න මේ රූපෙට අරන් තියනවා මේක බලන්නකෝ. මේ කියලා තියෙන මේ කතාව තමයි මේ G1 කියන තැන W ක්‍රියා කරනවා අයින් කරපු කෑල්ල දැන් ගෙනත් තියලා තියෙන්නේ. ඉතුරු කෑල්ලේ බර 3W. මේ වගේ කෑලි 3ක් තියෙනවනේ මේකේ. 3W. මේක ගෙනත් තියපුවම හැදෙන මේ මුළු එකේ බර 4W. ඒක මෙතන ක්‍රියා කරනවා. මෙතන 4W. එතන මේ දෙකේ සම්ප්‍රයුක්තය තමයි මේ සමාන්තර බල දෙකේ සම්ප්‍රයුක්තය. මේක W මේක 3W. දැන් මේ මුළු එකේ මේ පාදයක දිග 36 නම් මොනවද මේ දුරවල්? මේ මුළු දුර
36ක් වුණොත් මේක මේ දුර එකෙන් භාගයයි මේ මධ්‍යස්ථයේ දුර එකෙන් භාගයයි 36න් භාගයක් 18යි. මේ දුර 18යි. එතකොට මේ OG1 කියන දුර මේ තියෙන්නේ. OG1 කියන දුර මෙතනට තියෙන දුර මෙතනට තියෙන දුර. මේ ගුරුත්ව කේන්ද්‍රය මේ ගෙනත් තියපු තහඩුවේ. ඒක මේ මුළු උසෙන් 3න් 2යි. මුළු උස 18යි 18න් 3න් 2ක් 12යි. 18න් 3න් 2ක් 12යි. එතකොට O ඉඳලා G එකට දුර 12යි කියලා එනවා. හරිනේ. එතකොට අපි මේ සමාන්තර බල දෙක දැන් ගත්තොත් මෙතන දැන් සමාන්තර බල දෙකක් නේ තියෙන්නේ. මේ තියෙන්නේ. මේ මෙතන ක්‍රියා කරනවා 3W. මෙතන ක්‍රියා කරනවා W. මේ O කියන්නේ සමචතුරස්‍රයේ හරි මැද්දේ තියෙන තැන. එතන ක්‍රියා කරනවා කියලා ගන්න වෙනවා 4W. සමාන්තර බල දෙකක්. මේ දුර තමයි අපි දන්නේ නැත්තේ. මේක x. මේ ටික 12යි. මෙතනට දුර වෙන්නේ O ඉඳලා G එකට දුර. මේක තමයි O. මේකත් අපි දන්නවා හරියට සමචතුරස්‍රයේ කේන්ද්‍රය. OG1 මෙතනට තියෙන දුර මේක G1 මේක තමයි G අපි හොයන්න යන තැන. මේ දුර 12යි කියලා අපි හෙව්වා. මෙන්න මේ ඒක 12 ආවේ මේ මධ්‍යස්ථයෙන් 3න් 2ක්. මධ්‍යස්ථය 36න් භාගයයි 18යි. 18 3ට බෙදන්න. 18 3ට බෙදුවා 6යි. ඒකෙන් දෙකක් 6 ඒවා දෙකක් මෙතනට එනවා 12යි. හරි. දැන් මේ සංප්‍රයුක්තයනේ මේ තියෙන්නේ මේ බල දෙකේ. මේ දෙක එකතු වුණාම තමයි මුළු තහඩුව හැදෙන්නේ. ඒතර මේක එල සංප්‍රයුක්තය. සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාවෙන් බල අතර දුර එම බලයන්ගේ අනුපාතයට බෙදෙනවා. ඒ මාරු වෙලා එන්න ඕනේ. ඒකයි මේ තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ GO බෙදීම OG1 GO බෙදීම OG1 මේ දුර බෙදීම මේ දුර කියන්නේ මේ බලය බෙදීම මේ බලය. W බෙදීම 3යි W 3න් 1යි. අන්න 3න් 1යි. අන්න. ඒකට OG1 කියන්නේ 12 නම් OG කියන්නේ 12 නම් GO බෙදීම 12 සමාන වෙන්න ඕනේ 3න් 1ට. අන්න. එහෙනම් GO කියන්නේ කොච්චරද? 12 බෙදීම 3 4යි සෙන්ටිමීටර. එහෙනම් මේ ඉතුරු කෑල්ලේ ගුරුත්ව මේ කෑල්ල කපලා අයින් කරොත් ඉතුරු කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය එන්නේ මෙන්න හරියට මෙතන ඉඳලා මේ කේන්ද්‍රයේ ඉඳලා සමචතුරස්‍රයේ කේන්ද්‍රයේ ඉඳලා මේ පැත්තට සමමිතික රේඛාව දිගේ මේ පැත්තට සෙන්ටිමීටර් 4ක් දුරින් මේ දුර 4යි. x කියන්නේ 4යි. අන්න ඒ විදිහට මේ ගාන හදා ගන්න ඕනේ. එතකොට හැම වෙලාවෙම ක්‍රමානුකූල හැඩයක් තියෙන වස්තුවකින් තවත් ක්‍රමානුකූල හැඩයක් තියෙන වස්තුවක් අයින් කරුවයි කියලා දුන්නොත් ඉතුරු කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කියලා අපි අර අයින් කරපු කෑල්ල ගෙනත් තියලා බලන්න. ගෙනත් තියලා අර මුළු එක හැදෙනවා කියලා අරගෙන මෙන්න මේ ක්‍රමයට තමයි ගාන හදන්න ඕනේ. මේ එක එක වර්ගයේ ගැටලු ගුරුත්ව කේන්ද්‍රයට තියෙන සරල ගැටලු මේ වගේ ඒවා එන්නේ කෙටි ප්‍රශ්න වලට. ඉතින් හදලා පුරුදු වෙන්න ඕනේ. තව එකක් බලමු. මේ තියෙන තවත් මූල ධර්මයක්. දැන් මේ විසිරී ඇති ස්කන්ධ පද්ධතියක් තියෙනවා කියලා හිතන්න. විසිරී ඇති ස්කන්ධ පද්ධතියක්. ඒ ස්කන්ධ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන. මේවා අපි තුන් මේ ලෑල්ලට විසිරී ඇති ස්කන්ධ පද්ධතියක් තියෙනවා. A වල B වල මේ එක ස්කන්ධයක්. A. මේ තව එකක් B. මේ තව එකක් C. මේ තව එකක් D. ඒවා තියෙන ස්කන්ධ M1 M2 M3 M4 කියලා. M1 M2 M3 M4. දැන් මේක ඕනනම් හදන්න පුළුවන් මේ කෙටි ප්‍රශ්න වල මෙහෙම අනුමානය කරලා හදන්න පුළුවන් මෙහෙම හිතලා ඕගලන්ට. ඒකයි මේ මෙහෙම උගන්වන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා ගන්නවා මෙන්න මේ A හා B ගේ ගුරුත්ව කේන්ද්‍රය. මේ M1 M2 ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන G1. හරි. එතන ගත්තොත් මෙතන දැන් අපි හිතමු ලෑල්ලට ලම්බක ගුරුත්ව ක්ෂේත්‍රය තියෙන කියලා. ලෑල්ලට ලම්බකව තමයි බර තියෙන්නේ කියලා හිතන්න. ඒ කියන්නේ මේ ලෑල්ල ඔයගොල්ලෝ හිතන්න තිරස් කියලා. ලෑල්ල තිරස් කියලා ඉන්නවා අංශු තියෙන ලෑල්ල උඩ බර යන්නේ එහෙම ලෑල්ලට ලම්බකවනේ. එතකොට එහෙම බර තියෙනවා නම් මේ බරවල් සමාන්තර බල. දැන් මේ සමාන්තර බල දෙකේ ගුරුත්ව කේන්ද්‍රය සංප්‍රයුක්තය එන්න ඕනේ. මේවා බෙදෙන්නේ මේ දැන් G එක නම් ඒ ගුරුත්ව කේන්ද්‍රය. එතනට එනවා මේ දෙකේම එකතුව බරවල් වල.
m1 m2 මේක m1 මේක m2 ඒතර සංප්‍රයුක්ත m1 දාන m2 ඒකේ ක්‍රියා රේඛාවෙන් මේවා අතර දුර බෙදෙන්න ඕන මේ දුරට මේ දුර කියන්නේ m2ට m1 කියන විදිහට. ඒ කියන්නේ මෙන්න මේකයි සම්බන්ධය. එතකොට AG1ට AG1 දුර බෙද G1B සමාන වෙනවා AG1ට G1B සමාන වෙනවා. අපිට ඉස්සෙල්ලා ගත්තේ මේ පැත්තේ දුරනේ. මේ දුරට මේ දුර කියන්නේ එහා පැත්තේ බලය ගන්න ඕනේ ඉස්සෙල්ලා m2ට මෙන්න මේ අනුපාතයට බෙදෙන්නේ. ඒකට m2යි m1යි දන්නවනම් ඒ දෙක යා කරන රේඛාවේ ඒ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය එන තැන හොයාගන්න පුළුවන්. එතන එනවා එතන ක්‍රියා කරන බර m1 m2. ඊළඟට ගන්නවා මේකයි m3යි මේ දෙක. දැන් මේ දෙක වෙනුවට මේක ගන්නවා. මේ දෙකේ බර මෙතනට එන්නේ. ඊළඟට හොයනවා මේකේ බර ක්‍රියා කරන තැන. මෙතන තියෙනවා m1 ධන m2 මේ දෙකේ එකතුව. තව එකක් මෙතන තියෙන m3. ඒතර ඒ දෙකේ සංප්‍රයුක්ත බර එන්න ඕනේ. ඒ G1යි C යා කරන රේඛාව උඩ මේ රේඛාව උඩ මේ වගේ තැනක අන්න මෙතන ක්‍රියා කරනවා m1 ධන m2 ධන m3. m1 ධන m2 ධන m3 මේ m4 නෑ m3 විතරයි එන්න ඕන. m1 ධන m2 ධන මෙතන m1 ධන m2 මේ m3ත් එතනට එනවා. මේ තියෙන එතන මේ අංශු තුනේම ගුරුත්ව කේන්ද්‍රය. මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනට එනවා. ඒකත් කොහොමද බෙදෙන්නේ මේ දුරට මේ දුර කියන්නේ m3 බෙදීම m1 ධන m2. මෙතන ක්‍රියා කරන මුළු බර m1 ධන m2 ධන m3 G1G මම මෙතන ලියන්නම් G1G 2 මේ දුර බෙදීම මේ දුර බෙදීම G2C කියන්නේ මොකද්ද? මේ දුර බෙදීම මේ දුර කියන්නේ මේ බලයට මේ බලය. මේ බලය මෙතන m3යි බර. මෙතනට එනවා m1 ධන m2. දැන් බලන්නකො මෙතන අපි වරකට එක බැගින් අරගෙන ලියන්නේ. වරකට එක අංශුවක් අලුතෙන් ගන්නවා. ඉස්සෙල්ලාම මේ දෙක ගත්තා. අංශු දෙකක් ගත්තා. ඒකේ ගුරුත්ව කේන්ද්‍රය හෙව්වා. ඒකත් එක්ක තව එකක් ගන්නවා. එතකොට ඒ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය ගන්නවා. ඒක G2. දැන් ගන්නවා ඒකත් එක්ක ඉතුරු එක. මේ තියෙන මේ අංශු තුනේම A B C තුනේම ගුරුත්ව කේන්ද්‍රය මෙතන. ඒතන හම්බුණාට පස්සේ ඊළඟට ගන්නවා ඊළඟ අංශුවත් එක්ක. දැන් එතන මේකේ ගුරුත්ව කේන්ද්‍රය ඉන්නේ ඒ දෙක යා කරන රේඛාව උඩ. ඒ රේඛාව දුර බෙදෙන්න ඕන මේ දුර මේ බලයන්ගේ අනුපාතයට. එතන G3 කියන්නේ මේ ඔක්කොගේම ගුරුත්ව කේන්ද්‍රය. එතකොට G3 කියන්නේ ඔක්කොගේම ගුරුත්ව කේන්ද්‍රය අංශු හතරේම මෙන්න මෙතන. මේක තමයි අංශු හතරේම ගුරුත්ව කේන්ද්‍රය. A B C D කියන හතරේම. එතනට එනවා මුළු m1 ධන m2 ධන m3 ධන m4 කියන ඔක්කොගෙම එකතු. මෙතන තියෙන්නේ m1 ධන m2 ධන m3. මේ තියෙන්නේ A B C ගේ මේ තියෙන්නේ G1 කියන්නේ A හා B ගේ ගුරුත්ව කේන්ද්‍රය. G2 කියන්නේ A B C තුනේම ගුරුත්ව කේන්ද්‍රය. G3 කියන්නේ A B C D හතරේම ගුරුත්ව කේන්ද්‍රය. අන්න එහෙම එන්නේ. ඒතර මෙතනට එන්නේ එතකොට මේ තුනේ ගුරුත්ව කේන්ද්‍රයත් එක්ක තව එකක් ගන්නවා. එතකොට මෙතන G2 G3 මේ දුර බෙදීම G3D සමාන වෙන්නේ මොකටද? G2 G3 බෙදීම G3D සමාන වෙනවා මේ දුරට මේ දුර කියන්නේ මේ බලයට මේ බලය. මේ පැත්තේ තියෙන M4 බෙදීම අනිත් පැත්තේ තියෙන M1 ධන M2 ධන M3. යටට එන්නේ M1 ධන M2 ධන M3. ඒතර M1 M2 M3 M4 දන්නවනම් මේ දුරවල් දන්නවනම් ඒ දුරවල් අතර මේ අනුපාතයට බෙදාගෙන යනකොට අන්තිමේ ගුරුත්ව කේන්ද්‍රය එනවා. මම මේ ක්‍රමය කියලා දුන්නේ සාධාරණව. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. දැන් මෙවැනි අවස්ථාවකදී මුලින්ම එතන මේක මොකද්ද මේ මාතෘකාවේ විසිරී යති අංශුමය ස්කන්ධ පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. විසිරලා තියෙන අංශු ගණනාවක් තියෙනවා. එතකොට හොයන ක්‍රමයක්. මෙවැනි අවස්ථාව මුලින්ම වරකට අංශු යුගලයක් පමණක්ගෙන ඒ වායේ සංප්‍රයුක්ත බර ක්‍රියා කරන දන හොයාගන්න. ඉන්පසු එම අංශු යුගලය හා තවත් අංශුවක් තව එකක් අරගෙන
එතකොට ඒ දෙකේ සම්ප්‍රයුක්තය ක්‍රියා කරන තැන මේ ක්‍රියාවලිය දිගටම අනුගමනය කරගෙන ගියොත් තව එක අරගෙන පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය හොයන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔන්න ඔය කියපු එක මම ආපහු මෙතන ලියලා තියෙනවා. මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය G A හා B ගේ ගුරුත්ව කේන්ද්‍රය G1 නම් AG1 කියන්නේ බෙදීම G1B කියන්නේ අන්න AG1 බෙදීම G1B කියන්නේ ඒ පැත්තේ බලය ඉස්සෙල්ලා ගන්න M2 බෙදීම M1. ඊළඟට ඒකේ මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන. මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන. ඒ දුරවල් ආපුවේදී මෙතන හරියටම අන්න මම මෙතන ලියලා දීලා තිනවා. ඕක තමයි මම කලින් ලිව්වේ අතන. කලින් පිටු ලියපු ඒවම තමයි මේ තියෙන්නේ බලන්න. මෙන්න මේ ටික තමයි මේ තියෙන්නේ. මම හිතනවා ඒක ආපු හැටි ඔබට තේරෙන්නේ නැති කියලා ඉවරලා කෙච්චරම ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. ඊළඟට ඔයගලන්ට මතකද අර අපි මෙන්න මෙහෙම ගානක් හැදුවා. සමචතුරස්‍රයක් තිබුණා. ඕකේ මේ එක ත්‍රිකෝණයක් කපලා මෙතනට හයි කරපු ගාන. එතනදී අපි මොකද කළේ? එතනදී ඔයාලන්ට මතක ඇති අපි මේක මේ අංශු 4කට සුළු කරගත්තා. ත්‍රිකෝණ 4 ගුරුත්ව කේන්ද්‍ර අරගෙන අපි මේ දෙක අක්ෂ දෙකක් විදිහට ගත්තා. ඔයගලන්ට මතක ඇති. මේ දෙක අක්ෂ දෙකක් විදිහට අරගෙන මේක y අක්ෂය මේක x අක්ෂය කියලා අරගෙන අපි මේවා ඛණ්ඩාංක ගත්තා. මේවා සමාන w හැම ත්‍රිකෝණයක්ම එක වගේ. ඒතර මේ තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න අමාරුයි. සම්මිතික රේඛාවක් නැහැනේ. ඒතර මේකේ මට මතක විදිහට මේ දුර 12යි කියලා දීපු හින්දා අපි මේ ඛණ්ඩාංක ටික දාගත්තා. මෙතන x ඛණ්ඩාංකය ආවේ 6යි. y ඛණ්ඩාංකය ආව මේ 12ට තව දෙකක් එකතු කරලා 14යි කියලා මතකද? ඒ වගේ මේ ඛණ්ඩාංක ටික දාගත්තා. දාගෙන අපි මේ අක්ෂය වටත් මේ අක්ෂය වටත් ගූර්ණ ගත්තා. දැන් මෙතන ඒකම තමයි මේ කියන්නේ යන්නේ අක්ෂ දෙකකට සාපේක්ෂව ඛණ්ඩාංක දන්නා පිහිටීම් වල විසිරී ඇති අංශු පද්ධතියක් තියෙනවා. මේකත් අපි අංශු පද්ධතියක් විදිහට අන්තිමේ ගත්තේ. මෙතන W මේ අංශු 4ට මේ ත්‍රිකෝණ ටික අයින් කරගත්තා, සුළු කරගත්තා. මෙතන තියෙනවා W, මෙතන තියෙනවා W, මෙතන W, මෙතන W. ඒ W හතරක්, අංශු හතරක්. ඒ වගේ ඛණ්ඩාංක දන්නවා මේ අක්ෂ දෙකට සාපේක්ෂව. අන්න ඒක සාධාරණව තමයි දැන් මෙතන මේ කියලා දෙන්න යන්නේ. දැන් බලන්නකො මාතෘකාව එකිනෙකට ලම්බක අක්ෂ දෙකකට සාපේක්ෂව පිහිටීම් දන්නා පරිදි විසිරී ඇති අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම. ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක තමයි මේ හොයන්න යන්නේ. ඛණ්ඩාංක හොයන්න යන්නේ. දැන් මෙතන කියනවා මෙවැනි අවස්ථාවකදී අක්ෂ වටා වෙන වෙනම ගූර්ණ ගැනීමෙන් ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක සෙවිය හැකියි. ඒක තමයි අපි මේ ගානේ කළේ. දැන් ඒක අපි සංකේත වලින් කරන්න යන්නේ, ලියා ගන්න යන්නේ කරන විදිය. යම් අක්ෂයක් වටා අංශු පද්ධතියේ බර නිසා ඇතිවන ගූර්ණය ලෑල්ලට ලම්බකව ගුරුත්ව බර තියෙනවා කියලා හිතන්න. ඒ අක්ෂයක් වටා අංශු පද්ධතියේ බර නිසා ඇතිවන ගූර්ණය එම අක්ෂය වටා සංප්‍රයුක්ත බරෙන් නැතිවන ගූර්ණයට සමාන කිරීමෙන් මේක සිදු කරන්නේ. නේ? ඒකට සංප්‍රයුක්තයේ ගූර්ණය සමාන කරන්න ඕනේ මේ බල අංශු පද්ධතියේ බරවල් වලින් නැත්නම් බල පද්ධතියෙන් එන ගූර්ණයට. දැන් මෙතන තියෙනවා M1 ඒකේ ඛණ්ඩාංක දන්නවා x1 y1. මෙතන M2 x2 y2. මෙතන M3 ඛණ්ඩාංක මෙතන මේ දුර x3යි මේ දුර y3යි. මේක x4 මේක x4යි මේක y4යි. අන්න මේ වගේ අංශු තියෙනවා. ඛණ්ඩාංක දන්නවා. M1 ඛණ්ඩාංක x1 y1. M2 ඛණ්ඩාංක x2 y2 කියලා දන්නවා. M3 ඛණ්ඩාංක x3 y3. M4 ඛණ්ඩාංක x4 y4 මේක තමයි ගුරුත්ව කේන්ද්‍රය G. යාගේ ඛණ්ඩාංක අපි ගන්නවා x බා y බා කියලා. x බා y බා කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක. දැන් මොකද්ද කියන්න පුළුවන්? අපි x අක්ෂය වටා ගූර්ණ ගත්තොත් x අක්ෂය වටා ගූර්ණ ගත්තොත් බල පද්ධතියේ ගූර්ණය මොකද්ද? M1 දැන් x අක්ෂයේ ඉඳලා මේවට තියෙන
ලම්බක දුර වෙන්නේ y කණ්ඩාංක. y කණ්ඩාංක. x අක්ෂයේ ඉඳලා y කණ්ඩාංක, y අක්ෂයේ ඉඳලා තියෙන්නේ x කණ්ඩාංක. එතකොට x අක්ෂය වටා ගූර්ණ ගත්තොත් මේ බලවලට තියෙන ලම්බක දුර වෙන්නේ y කණ්ඩාංක. එතකොට m1 y1. ධන m2 y2. ධන m3 y3. ධන m4 y4. ඒව තමයි x අක්ෂය වටා මේ බල පද්ධතියේ ගූර්ණය වෙන්නේ. මේ තියෙන x වටා ගූර්ණ ගත්තොත් m1 y1 ධන m2 y2 ධන m3 y3 ධන m4 y4 ඕන තරම් ලියාගෙන යන්න පුළුවන් තියෙන අංශු ගානට. අන්න ඒක හරි. ඒක සමාන වෙන්න ඕන x අක්ෂය වටා සම්ප්‍රයුක්තයේ ගූර්ණයට. ගුරුත්ව කේන්ද්‍රය තමයි සම්ප්‍රයුක්තයේ ක්‍රියා කරන්නේ. ඒතර ගුරුත්ව කේන්ද්‍රයේ ක්‍රියා කරන මුළු බර මොකද්ද? m1 ධන m2 ධන m3 ධන m4 ධන ඒ ඔක්කොම ටික එන්නේ මෙතනට. එතකොට මේ තියෙන්නේ x අක්ෂය වටා බල පද්ධතියේ ගූර්ණය. m1 y1 ධන m2 y2 ධන m3 y3 ධන හැමෙම බල පද්ධතියේ ගූර්ණය. මේ වටා සම්ප්‍රයුක්තයේ ගූර්ණය වෙන්නේ සම්ප්‍රයුක්ත බලය වෙන්නේ අර ඔක්කොගෙම එකතු m1 ධන m2 ධන m3 ධන m4 ධන ඒ ඔක්කොම එකතු වැඩි කිරීම සම්ප්‍රයුක්තයට x අක්ෂයේ ඉඳලා තියෙන ලම්බක දුර වෙන්නේ ඒකේ y කණ්ඩාංකේ y බා. එහෙනම් මොකද්ද y බා කියන්නේ? මේ තියෙන්නේ y බා කියන්නේ මේක බෙදන්න ඕනේ මේකෙන්. මේක මේකට සමානයිනේ. එතකොට m1 y1 ධන m2 y2 ධන m3 y3 ධන මෙතන m3 y3 m1 y1 m2 මෙතන m2ක් එන්න ඕනේ. මෙතන m3 y3 ඒක බෙදනවා m1 ධන m2 ධන m3 ධන m4 ඒ කියන්නේ මේ මුළු බරෙන්. m1 ධන m2 ධන m3 ධන m4 එහෙම බෙදුවම හරියි. මේ වගේම තමයි මේ y අක්ෂය වටා ගූර්ණ ගත්තොත් x බා හොයන්න පුළුවන්. ඒ වගේම තමයි. මේ වගේම ගූර්ණ ගත්තොත් මේ x බා එනවා m1 x1 ධන m2 x2 ධන m3 x3 ධන m3 x3 ධන m4 x4 ඒ ඔක්කොගෙම එකතුව බෙදීම m1 ධන m2 ධන m3 ධන m4 කියන මුළු බර. එහෙම බෙදුවා නිකම්ම x බා එනවා. අන්න ඒකම තමයි අපි මේ ගානේ කළේ. බලන්නකෝ. එතකොට දැන් මේ වගේ විසිරී ඇති අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන් අපිට මේ අක්ෂ දෙක වටා ගූර්ණ ගන්නකොට. එතනත් කරන්නේ එක අක්ෂයක් වටා බල පද්ධතියේ ගූර්ණය ඒ අක්ෂය වටා සම්ප්‍රයුක්තයේ ගූර්ණයට සමාන කරනවා. සම්ප්‍රයුක්තය ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය හරහා. අර බල පද්ධතිය නේ. බල පද්ධතිය බරවල් වල එකතුව එන තැනනේ අපි මේ හිතන්නේ. අන්න ඒකයි මෙතන තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ මූල ධර්ම පාවිච්චි කරලා අපිට පොඩි ගණන් කීපයක් හදන්නයි වෙන්නේ. එතකොට දැන් හැම වෙලාවෙම ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ ප්‍රශ්නේදී ඉතා වැදගත් වෙනවා මේ යමක් සමතුලිත වෙන්නේ හැම වෙලාවෙම ස්පර්ශ වෙන තැන. දැන් මේක මෙහෙම අපි මොකක් හරි උඩ සමතුලිත කරන්න යනවා නම් ටික අමාරු වැඩක් ඕගලන්ට පේන. අන්න දැන් සමතුලිත වුණා. දැන් මේක මෙහෙම සමතුලිත වුණාම ඒ කියන්නේ මේ පෑනේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙන්න ඕනේ. පෑනේ ගුරුත්ව කේන්ද්‍රය හරහා බර ක්‍රියා කරන පෑනේ මුළු බර ඒකට ප්‍රතික්‍රියාවක් එනවා. අපි ප්‍රතික්‍රියා බලයේ මේ ස්පර්ශ වෙලා තියෙන ඇඟිල්ලෙන් එනවා සිරස් ඉහළ ප්‍රතික්‍රියාවක්. ඒකයි බරයි හරියටම එකම රේඛාවේ යන්න එපේ. එහෙනම් මම මේ ඇඟිල්ල හරියටම තියන්න ඕනේ මේක සමතුලිත වෙන කොතනින්ද? මේ පෑනේ ගුරුත්ව කේන්ද්‍රයට යටින් ඇඟිල්ල එන්න ඕනේ. සමහරට ඕගොල්ලෝ බැලුවොත් ඔය දැන් අන්තර්ජාලයේ තියෙනවානේ විවිධ දේවල් පංගුවක් ඇඟේ විනෝදාංශයක් තියෙනවා. ඔය ගල් වගේ ඒවා සමතුලිත කරනවා එකක් උඩ එකක් තියලා. එතකොට ඒ ගුරුත්ව කේන්ද්‍ර හරියටම එකම රේඛාවේ පිහිටන්න ඕනේ. අපි බලමු දැන් මේක බලන්න උදාහරණයකට. දැන් මේක තියන්නේ පිහිනුම් තටාකයකට පනින කෙනෙක්ගේ රූපයක්. අපි බලමු අර මේක ගමුකෝ. ඔබ අන්තර්ජාලයේ බැලුවොත් මේ වගේ දේවල් පංගුවක් අය මේක මේ ඒගොල්ලන්ගේ විනෝදාංශයක් විදිහට කරනවා. ඉතින් මේක හිමින් ගොඩක් වෙලා යනවා මේක තුල් ඒකට ඒක භාවනාවක් වගේ එක අතකින්. ඔබටත් මේක කරලා බලන්න පුළුවන්. ඔය ගඟක් අයිනේ එහෙම ගිහිල්ලා ඔය ක්‍රමානුකූල හැඩයන් තියෙන ගල් කැට අරගෙන මේක ලේසි වැඩකුත් නෙමෙයි. ඒගොල්ලන්ට පේනවනේ බලන්නකො මේ තියලා තියෙන විදිය. හැබැයි මේකේ එක දෙයක් තියෙනවා. දැන් මේ ඔක්කොගේම ගුරුත්ව කේන්ද්‍ර ගත්තාම දැන් මේ ගලේ ගුරුත්ව කේන්ද්‍ර මේ ඔක්කොගේම ගුරුත්ව කේන්ද්‍රය
හරහා යන රේඛාව මේක උඩට එන්න ඕනේ. එතකොට දැන් මේ ඔක්කොගේම ගුරුත්ව කේන්ද්‍ර අන්තිමේ මේකේ මේ හතරේම ගුරුත්ව කේන්ද්‍රය මේ කොහේ හරි තැනක එනවයි කියමුකෝ. මේ හරි තැනකට කියමු. මෙන්න මේ හරි තැනකට එනවා නම් හතරේම ගුරුත්ව කේන්ද්‍රය මේ හතරේම බර ක්‍රියා කරන්නේ එතනින් ඒක මෙන්න මේ ආධාරකය තුලින් යන්න ඕනේ. දැන් මෙතන මේක ප්‍රශ්නයක් නෑ. මෙතන තමයි අමාරු. දැන් මෙතනට එන්න ඕනේ මේ හතරේම ගුරුත්ව කේන්ද්‍රය හරහා යන රේඛාව හරියට මෙන්න මෙතනට මේ ස්පර්ශ වෙලා තියෙන තැනට එන්න ඕනේ. ඒතර මෙන්න මෙතනින් යන සිරස් රේඛාව ඇන්දොත් මෙන්න මේ රේඛාවේ තියෙන්න ඕනේ මේ ගල් හතරේම ගුරුත්ව කේන්ද්‍රය. ඒතර දැන් මේක ගණනය කිරීමක් කරලා නෙමෙයිනේ හදන්නේ. මේක තියෙන කෙනා හිමින් තියලා බලනවා අනුමාන කරලා ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැන ඒ ගුරුත්ව කේන්ද්‍රයේ එන තැන හරියට මේක උඩ හිටින විදිහට. දැන් මේ බලන්න මේක නම් බොහොම අමාරු වැඩක් මේ කරලා තියෙන්නේ. එතකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රය හරියට මෙන්න මෙතනින් යන සිරස් රේඛාවේ තියෙන්න ඕනේ. මේ දෙකේම ගුරුත්ව කේන්ද්‍රය හරහා යන රේඛාව හරියට මෙතනට එන්න ඕනේ. මේ තුනේම ගුරුත්ව කේන්ද්‍රය හරහා යන එක මෙතනට. එතකොට මේ උඩ තියෙන ගල් තුනේම බර මේකට සම්ප්‍රේෂණය වෙලා ඒකෙන් පොළොවට ඒ බර දරා ගන්න පුළුවන් වෙනවා. මේකෙත් මේ බරෙත් සම්ප්‍රයුක්ත මේ ගෑවිලා තියෙන තැන තියෙනවද? පේනවද? අන්න එතනට හරියටම එන්න ඕනේ. ඒ සම්ප්‍රයුක්තය මෙතනට එන්න ඕනේ. ඒකෙන් තමයි මෙතනින් එන ප්‍රතික්‍රියාවකින් මේක උදාසීන වෙනවා. ඒ ඔක්කොම ටික අන්තිමේ මෙතනින් මේ ගලට ඇවිල්ලා මේක තුලණය වෙන්නේ. අන්න ඒ විදිහට. එතකොට අපි ආපහු මෙන්න මේ රේඛා මේකට ගියොත් ඔයගලන්ට පේනවා ඇති. මේ තියෙන්නේ පිනුම් කරුවේ. දැන් මෙතන මේ පිනුම පයින් ඇත්තටම පිහිනුම් තටාකයකට වෙන්න ඕන. ඔයගොල්ලෝ දැකලා ඇති පිහිනුම් තටාකවල මේ වගේ මේ ඩයිවිං කියලා අපි කියනවා. බෝඩ් ඩයිවිං. මේකට කියනවා ස්ප්‍රින්ග් බෝඩ් එකක් කියලා. ස්ප්‍රින්ග් එකක් වගේ මෙහෙම තෙපුල් දෙන බෝඩ් එකක් තියෙන ස්ප්‍රින්ග් බෝඩ් එක. මේ ස්ප්‍රින්ග් බෝඩ් එකේ උඩ ඉඳලා මෙයා මේක තද කරලා උඩට ගැම්මක් ගන්නවා. අරගෙන එතනින් පයින්නවා. පැන්නට පස්සේ එයා මෙහෙම කරනමක් ගහනවා. පේනවද? මෙහෙම දැන් මෙයා මෙහෙම ගිහිල්ලා මෙයා මෙහෙම කැරගෙනවා ඊට පස්සේ. මෙතනට එනකොට මෙයා කැරකිලා මෙහෙම. දැක්කද? ඒ විදිහට කැරකිලා කකුල් නවලා මේ පිනුමත් ගහලා තමයි මේ යට තියෙන වතුරට පනින්නේ. එතන මෙතන පිහිනුම් තටාකේ යට වතුර තියෙන්නේ. පේනවනේ? බලන්න මේ වෙලාවේදී එයා මේ ක්‍රියා කරන වැඩේදී එයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැන සුළු වෙනස්. දැන් පුද්ගලයෙක් ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍යයෙන් මේ නාභිය කිට්ටුවට එන්නේ. පුද්ගලයෙක් ගත්තොත් ඒ කිට්ටුව එක පුද්ගලයාගේ ශරීරයේ පදාර්ථ ව්‍යාප්තිය අනුව මේක පොඩි වෙනස්කම් එන්න පුළුවන්. දැන් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මේ හරියේ තියෙනවා කියමුකෝ. මේ හරියේ මෙතනදී මේ ඇඟ ඇතුලේ තියෙදි. මේ තියෙන්නේ මෙතනදිත් මේ හරිය තියෙන්නේ. දැන් මෙයා මෙහෙම පයින්න ගත්තාම ඒ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම පොඩ්ඩක් වෙනස් වෙනවා නේ. වෙනස් වෙලා මේ ගුරුත්ව කේන්ද්‍රය හරියටම ප්‍රක්ෂිප්තයක තමයි ගමන් කරන්නේ. මේ මුළු ගමනේදී එයාගේ හැසිරීම මොනවා වුණත් ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ බර සාන්ද්‍රණය වෙලා තියෙන තැන ඉතා නිවැරදිව ප්‍රක්ෂිප්තයක වගේ පරාවලයක ගිහිල්ලා තමයි මේ විදිහට වැටෙන්නේ. දැන් අපි මේ වීඩියෝ දර්ශනය බලන්න යන්නේ එක්තරා ශිල්පිනියක් කොහොමද මේ දඬු කීපයක්. එතනම කියනවා නම් මෙතන පිහාටුවක් සහ අනික් දඬු මොනවා හරි ඔය තාල වර්ගයේ ගසක මේ පොල් අතු වගේ ඊටදී පුංචි අතුවල අර වටේ ඒකේ මැද දණ්ඩ විතරක් අරගෙන ඒ දඬු ගණනාවක් බොහොම විස්මිත විදිහට එයා කොහොමද බැලන්ස් කරන්නේ තුලනය කරන්නේ කියන එකයි. දැන් මේක බලනකොට ඔබ තේරුම් ගන්න මෙන්න මෙහෙම දෙයක්. දැන් එක මුලින්ම ඇය පිහාටුවක් තියෙනවා දණ්ඩක් උඩ. ඒතර ඒ පිහාටුවේ හරියටම ගුරුත්ව කේන්ද්‍රය හිටින්න ඕන මේ දණ්ඩ උඩ. ඊළඟට එයා ඒ පිහාටුවයි දණ්ඩයි තවත් දණ්ඩක් උඩ තියෙනවා. එතකොට දැන් මේ පිහාටුවේ හා දණ්ඩේ දෙකේම ගුරුත්ව කේන්ද්‍රය තමයි ඊළඟ දණ්ඩ තියෙන තැනට හරියටම එන්න ඕනේ. ඊළඟට එයා ඒ තුන්වෙනි දණ්ඩ තව හතරවෙනි දණ්ඩක් උඩ තියෙනවා. ඒතර මේ හතරවෙනි දණ්ඩ හිටින තැන අර කලින් ගත්ත දඬු තුනේම ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියා කරන තැන වෙන්න ඕනේ. මේ ආකාරයට ඇයි හිතාගන්න බැරි තරම් අපූර්ව විදිහට
මේ දඬු එකින් එක තියලා මේක තුලනය කරනවා. මේ සමස්ත ක්‍රියාවලිය තුල ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ ලස්සන හැඟවුණු පණිවිඩයක් තියෙනවා. එන හරියටම ගුරුත්ව කේන්ද්‍රය හරහා යන සිරස් රේඛාව තව වස්තුවක් උඩ තිබ්බොතින් ඒ ගුරුත්ව කේන්ද්‍රය අදාළ වස්තුවේ අනිත් වස්තුව මත සමතුලනය වෙනවා. එතකොට මේක බැලුවොත් ඔයගලන්ට පෙනෙයි මේකේ තියෙන අපූර්වත්වය. දැන් බලන්න මේ පිහාටුව මුලින්ම ඇය අරගන්නේ. ඇය ඊළඟට තව දණ්ඩක් කෝටුවක් ගන්නවා. ඒ කෝටුව උඩ දැන් ඔන්න මේක තුලනය කරගත්තේ හරියටම පිහාටුවේ ගුරුත්ව කේන්ද්‍රය හරියටම හිටින්න ඕනේ ඒක උඩ. එතකොට ඒක තවත් දණ්ඩක් උඩ තුලනය කරනවා. එතකොට දැන් ඊළඟ දණ්ඩ එන තැන තමයි අර කලින් තිබුණු දඬු පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතකොට ඔය ඇය අල්ලාගෙන ඉන්න තැන තමයි ඊතුරු දඬු ඔක්කොගෙම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. අර පිහාටුව තවමත් සමතුලිතව තියෙනවා. බලන්නකෝ ඒක දඬු කොපමණ ගණනාවක් සමතුලනය කරනවද කියලා. එතකොට දැන් මේ සියල්ල ඔසවලා ඇය තවත් දණ්ඩක් උඩ මේක තුලනය කරන්නයි යන්නේ. පිහාටුව තවමත් වැටෙන්නේ නැතුව තියෙනවා. ඒක තමයි ඇයගේ දක්ෂතාවයේ අපූර්වත්වය. අර සියලු දඬුවල ගුරුත්ව කේන්ද්‍රය ඇයගේ හිස තියෙන තැනට ඒ හරහා යන සිරස් රේඛාවකට එන්න ඕනේ. ඇය දැන් මේ මුළු එක උස්සලා මේ ඊළඟ තියෙන මේ අතු කෑල්ලක මේක දැන් තුලනය කරනවා පේනවා ඇති. එතකොට මේ සියලුම දඬුවල ගුරුත්ව කේන්ද්‍රය හරියටම මෙතන හරහා යන සිරස් රේඛාවට ආවොතින් මේක වැටෙන්නේ නැහැ. බලන්න පිහාටුව ගත්ත පමණින් ඔක්කොම දඬු ටික වැටුණා. එතකොට ඔයගලන්ට පේනවා ඇති පිහාටුවේ බර පවා තුලනය වෙන විදිහට ඒක තියපු ආකාරය. දැන් අන්න ඒ විදිහට තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය කියන එක ඒ ගුරුත්ව කේන්ද්‍රය හරහා යන සිරස් රේඛාව හරියටම ඊළඟ එක මත හරියටම තියන්න පුළුවන් වුණොත් එහෙම අපිට අර පද්ධතිය සමතුලිතව තියාගන්න පුළුවන්. අපි අද මේ ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ සිද්ධාන්ත පාඩම අපි කතා කරුවේ ගුරුත්ව කේන්ද්‍රයේ උපකාරී වෙන ප්‍රායෝගික අවස්ථා ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දිගින් දිගට මේක විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් ඔබ බුද්ධිමත්ව එදිනදා ජීවිතයේ දකින විවිධ දේවල් හොඳට බැලුවොත් ඔබට පෙනේ මේවායේ ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳ අපි ලබාගත් දැනුම මොන විදිහටද ඒ දේවල් වලදී යෙදිලා තියෙන්නේ කියලා. අපි මේ ආශ්‍රිත රචනා ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න කීපයක් අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරලා ගුරුත්ව කේන්ද්‍රයේ කොටස අවසන් කරමු.